ඓතිහාසික රුවන්මැලි සෑරදුන් අභියස මහා මේඝ වර්ණ උද්‍යානය හෙවත් මහා මෙවුනා උයනයි මේ. මහා මෙවුනා උයනේ හිඳ අප අදත් සෝදානම් වන්නේ අමාදහර දහම් සභාව වෙත ගොඩවන්නට. පින්බර දසුන් දසතින් පෙනෙන දකින හැමෝටම සුපින්බර සිතුවිලි සිත්හි ඇති කරවන බොහොම යහපත් පුදබිමක්ය මේ කියන වග ඔබට කුමට නැවත පවසම්ද. එක් පසකින් ඓතිහාසික රුවන්මැලි සෑරදුන් වහන්සේ අනෙක් පසින් ඓතිහාසික ජයශ්‍රී මහා බෝධිහාමුදුරන් වහන්සේ සහ සිව් දිශාවෙන් අටමස්ථානයන්හි විවිධ සලකුණු පෙනෙන අපූර්වත්වය මේ මහා මෙවුනා උයනේ තිබෙන විශේෂත්වයයි. අද වප් පුර 15ක පොහොය දවසේදී අමාදහර දහම් සභාව වෙත වැඩම කොට සිටින අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පිළිගන්නටයි එහෙමනම් මම දැන් සූදානම් වන්නේ. අමාදහර දහම් සභාව සුපෝෂණය කරන්නට හැකි හැම විටකදීම නොපැකිලව වැඩම කරන අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේ දොඩම්පහළ රාහුල හාමුදුරන් වහන්සේ අදත් අනුරපුරයට කොළඹපුරයේ සිට මා දන්නේ අදත් උන්වහන්සේ වැඩි කොළඹපුරයේම නැත්නම් අපේ රටේ අනෙක් අන්තය වන රුහුණුමාගම්පත්තු ප්‍රදේශයේ සිටද කියා. මොකද උන්වහන්සේකින් කිසිම දවසක අපට විහාරස්ථානයක් පිළිබඳ නිශ්චිත නිගමනයක් ගන්න බෑ. අපේ හඳුරු හැම විටකම සමාජ සත්කාර මෙහෙවරෙහි නිරතව වැඩවසන හින්දා හැම විටකම නේද අපේ හඳුරු වහන්සේ ධර්ම ප්‍රචාරය සහ සමාජ මෙහෙවරේ නිරතව සිටින්නේ. ඒ නිසා කුමන හෝ තැනක හිඳ අපේ හාමුදුරනේ අප කෙරේ කරුණාවෙන් අනුරපුරයට අද වැඩම කළාට බොහොම පින් අපි ඔබ වහන්සේ බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අමාදහර දහම් සභාව හැම විටකදීම වටිනා කරුණු යහපත් කරුණු වැදගත් කරුණු ඔබේ ජීවිතයට ඒක රාශී කරන ස්ථානයක්. ඒ නිසා මේ ධර්ම මණ්ඩපයට වඩම්මවා ගැනීමට අපි හැම විටකම උත්සාහ කරන්නේ ධර්මධර විනයධර ඒ වගේම යහපත් අලුත් නැවුම් වැදගත් දැනුම් සම්භාරයක් බොහොම සරල සුගම ආකාරයට ඔබට ලබා දිය හැකි ගෞරවනීය ස්වාමීන් වහන්සේ වෙත අප ඊළඟට ආරාධනා කොට මේ වන විට වැඩම කොට සිටින හාමුදුරන් වහන්සේ පිළිගැනීමට සූදානම්. උන්වහන්සේ ශාස්ත්‍රපති නාරම්පනාවේ නන්දරතන හාමුදුරන් වහන්සේ. අපි සැවොම සාදුනාද නංවමින් අපේ හාමුදුරන් වහන්සේ දෙනම අතිශය ගෞරවයෙන් යුක්තව පිළිගනිමු. මෙතෙන් පටන් වැතමතුනේ ඔබේ ජීවිතයට යම් සහන් එළියක් ලැබෙනවා නියතයි. අමාදහර දහම් සභාවේ අප සිදු කරන මේ කතිකාව හරහා ඒ සහන් එළිය ඔබේ ජීවිතයට යොමු කරලීම අපේ හාමුදුරන් වහන්සේ දෙනමගේ වැඩමවීම නිසා තමයි සිදුවන්නේ. අද අප තෝරාගත් මාතෘකාව කුමක්ද? ගෙවුනේ සාහිත්‍ය මාසය. මේ ඔක්තෝබර් මාසයේ වප් මාසය මේ මාසය දැන් නවතම වශයෙන් හඳුන්වන්නේ කියවීමේ මාසය වශයෙන්. කියවන්නේ මොනවාද? පොත්. එතකොට ජීවිතයට පොත් අත්‍යවශ්‍යයි. අර කතාවකුත් තියෙනවා කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියා. හැබැයි අද අපි මාතෘකාව එතනින් එහාට අරගෙන යනවා. මොකද කියවීම කියන කාරණාව ගැන කතා කළොත් ඒ සාහිත්‍ය අනුබද්ධ මාතෘකාවක් වෙනවානේ. අපේ ජීවිතේට සාහිත්‍යත් අත්‍යවශ්‍යයි, දහමත් අත්‍යවශ්‍යයි. දෙකම මුසු කරගන්නට අපි උත්සාහ කරමු. අද අපේ මාතෘකාව ජීවිතයට බෞද්ධයෙකුට අවශ්‍යම කරන වටිනාම පොත මොකක්ද? ඔබේ හිතට උත්තරේ නැගෙනවා ඇති. බැංකු පොත කියලා හිතනවාද දන්නේ නැහැ. නමුත් උත්තරය ඔබ දන්නවා පින් පොත. පින් පොත කියන යෙදුමින් අපි පැහැදිලි කරන්නේ පොතක් තබාගෙනම පින් කළ යුතුයි කියන වගේ නෙවෙයි. නමුත් ඇත්තටම ඕනෑම කෙනෙක් කරන යහපත් වැඩ පොතක ලියා බලන්න පුළුවන් නම් මං හිතන්නේ ඒ තරම් ආස්වාදයක් ආහ්ලාදයක් ජීවිතයකට ලබන්න පුළුවන්කමක් තිබෙනවා යයි කියා. කොහොම වුණත් අප ළඟ තිබිය යුතු පින් පොත පිරෙන තරමට පමණයි අපේ ජීවිතය ගැන ඇති බිය නැති කරගන්නට පුළුවන්කම තිබෙන්නේ මෙලොව සහ දෙලොව වශයෙන්. ඒ වටිනාකම ගැන කියන්නටයි අපේ හාමුදුරන් වහන්සේ දෙනමට අප මෙතන පටන් ආරාධනා කරන්නේ. දොඩම්පහළ රාහුල අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ වෙත අපි මුලින් සමාරාධනා කර සිටිනවා. අපේ අටමස්ථානාදී ප්‍රතිත්වයේ මුසුලන ශ්‍රීමත් නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙනුත් ඒ වගේම අපේ රුවන්වැලි මහසෑ
විහාරාධිපතිස්වරයන් වහන්සේ ලෙස කටයුතු කරන ශ්‍රීමත් අපේ නායක හාමුදුරුවන් ඇතුළු අපේ මේ අටමස්ථාන භාරකාරත්ව ඒ වගේම ආධිපත්‍ය උසුලන සියලුම මහා සංඝරත්නය අපේ ඊටාම ගෞරවයෙන් සීකරමින් මේ මොහොතේ අවසර පතනවා. ඒ වගේම අද අපේ දහම් සභාවට වැඩම කොට වැඩ සිටින අපගේ කල්යාණ මිත්‍ර අපේ සහෝදර පණ්ඩිත හාමුදුරන් වහන්සේ අපේ නාරම්පනාවේ නන්දරතන හාමුදුරන් වහන්සේගෙන් අවසර වෙනදනම් අපේ ආරම්භ කරනකොට මහා සංඝරත්නයෙන් අවසර අරගෙන හරීන්ද්‍ර මැතිතුමා කරා පැමිණෙන්නට පළමුව මේ ඉතිහාසයේම අමාදහරේ අපේ අවසර පැතුවේ නැත්තම් සහෘදව ආදරයෙන් කතා කළේ ඔබත් බලනවා ඇති අද කෝ කියලා අපේ පින්වත් ඔබට ජාතක පොත් වහන්සේ පිළිබඳවම සමාජගත කරමින් වටිනා කරුණු ඉදිරිපත් කරන අපේ කල්යාණ මිත්‍රයාණන් විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අපේ ආචාර්ය අත්තනායකෙම් හේරත් මැතිතුන්. ඉතින් එතුමා විදේශගතව සිටින්නේ. ඒ නිසායි අද දින අමාදහරෙන් එතුමාව නොපෙනෙන්නේ. ඉතින් නමුත් අපි එතුමා ඉතා ආදරයෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා. අප දන්නවා එතුමා මේ මොහොතේ විදේශයක හිටියත් විවේකීව ඉන්නවා නම් තමන් අන්තර්ජාලය ඔස්සේ මේ වැඩසටහන නරඹනවා කියලා. අපි ඒ නිසා එතුමාට ටිකක් ඉරිසියා ඇති වෙන්නත් එක්කම මේක ඉතා හොඳට කරනවා. අපි ආදරේ ඉතින් ඔබතුමාවත් සිහි කරමින් කිසි අඩුවක් නැහැ. අපේ හරේන්ද්‍ර මැතිතුමනි මේ නමුත් මේ පින් පොතට අයිති දෙයක් මම හිතන්නේ නේද? අපි ඔබතුමාගෙන් අවසර පතන ගමන්ම අපින් සිද්ධ වෙනවා හරියට යමක් කීමනේ එනවද නැද්ද නේද? ඒකත් අපි මේ වෙලාවේ මතු කරනවා. මොකද අත්තනායක මැතිතුමන් අපි නොයි කියලා හිතලා අවසාන මොහොත දක්වාම ඉතින් අපිව දැනුවත් කළේ නැහැ. ඒකට ඔබතුමාට බොහොම පිං. කොහොමුණත් අපි පින්පොත ගැන කතා කරන්නේ පින්පොතේ ඇරඹුම සිදු වුණ තැන ඉඳලා. හරිද මැතිතුමනි? පින්පොත පිළිබඳව ඉතිහාසයට ගියාම ඉතිහාසයේ පින්පොත කියවපු තැන මේ රුවන්වැලි මහසෑ හාමුදුරුවෝ ඉදිරිපිට තියාගෙන මෙහි නිර්මාතෘවර අපේ දුටුගැමුණු මහරජතුමා. එතුමා අවසාන නිමේෂයේ එතුමාගේ ජීවිත කාලයේ අවසාන වකවානුවේ සිදු කරගත්ත මහා පුණ්‍ය ශක්තියින් එතුමා සියල්ලක්ම පාහේ ග්‍රන්ථාරූඪ කරගෙන තුන පින්පොත ලියාගෙන තිබුණා. එය කියවමින් ඒක කියවන්නට සලස්වමින් එය අසමින් තමයි අර දෙව්ලෝ වලින් පැමිණිච්ච දිව්‍යමය කරත්ත ඒ දෙවියන් විසින් දමනු ලබන මල්මාලා ඒවා පිළි අරගෙන එතුමා අවසාන වශයෙන් හුස්ම හෙළලා දෙව්ලොවට යන්නේ. අනාගතයේ අපේ මහා මෛත්‍රය බුදුරජාණන් වහන්සේගේ දෑග සව්වන් අතරට එමෙතම් මහා සංඝරත්නය අතරට එකතු වෙලා උතුම් වූ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීම මූලික කොටගෙන. එතකොට ඔබතුමාට මට හිතෙනවා දැන් මේ ඔබතුමාගේ මේ මොහොතේ තිබෙන ඉරියව් වලින් ඕක නොදැන මේ පින්පොත ගැන කතා කරේ කියලා. ඒ ආරම්භ කළේ. ඒතර ඒක තමයි මේ අපේ වෙනතමනේ විශ්ව ශක්තිය. විශ්ව බලය විශ්ව ශක්තිය මේ අපිව යමකට යොමු කරන්නේ හරි විදිහට. හරි තැනට. ඉතින් මෙතන තරම් පින්පොත ගැන කතා කරන්නට වෙන බිමක් වෙන භූමියක් මේ ලෝ තලයේ ඇත්තේ නැහැ. මෙය මගේ සත්පුරුෂ මව්පියනි අපව නරඹන ශ්‍රවණය කරන විහාරස්ථානවල ආයතනවල නිවෙස්වල ලෝකේ කොතනක හෝ වේවා. ඔබ මේ වැඩසටහන අද ඔබට මෙතෙක් ඔබ අප්‍රමාණ පින්කම් කළා තියෙනවා. හැබැයි සටහනක් නැහැ.
හැබැයි මේ වැඩසටහනේ ඉඳලා පටන් ගන්න. දැන් මේ ඔබ ලොකු පින්කමක නිරත වෙන්නේ. අමාදහර අද වප් මාස පුරපසළොස්වක් පොහොව දවසේ ශාන්තිනායක අමාමෑණී ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීම පරිදි මහා සංඝරත්නය ඇසලපුර පසළොස්වක් පොහොයෙන් වස් ආරම්භුම පෙරවස් සමාදන් වෙලා ආරම්භ කරලා ඒ වස් අවසන් කරලා කටින මාසය ආරම්භ කරන දවස. එතකොට එකක් සීල තපෝ වෘතවල සමාදාන වෘතවල හිටපු පූජනීය මහා සංඝරත්නය එයින් මේ මොහොතෙන් මිදිලා ඊළඟට ජනතාවට අවස්ථාව සලසනවා කටින මහ පින්කමක් කරගන්න. ලෝක ධාතුවේ මේ කටින මාසය කියන මාසයේදී තරම් අපේ හරින්ද්‍ර මැතිතුමනි වෙසක් මාසෙවත් මා හිතන්නේ මෙහෙම පින්කම් කරගන්නා මාසයක්, දන් දෙන මාසයක්, දීම කියන එක සිදු කරන මාසයක් වෙන ඇද්දෝ කියන ප්‍රශ්නය තියෙනවා. ඔබතුමානුත් මම හිතන්නේ බෞද්ධයි කියනා වූ තේරවාදී සහ මහායානික සියලුම රටවල් වල ඔබතුමා ගමන් කරනවා, පිරිස් සමග එකතු වෙනවා, පින්කම් කරනවා. ඒ රටවල් වලත් මේ කටිනය කියන එකත් එක්ක දෙන පරිත්‍යාග කරනවා. මම අනික් පසින් අපේ මෙතුමනි ඔය ලෝකයේ එවැනි හැම රටකම පහේ අත්විඳීම් ලැබලා තියෙනවා. මම නිර්භයව කියනවා කොහේ කොහොම දුන්නත් ශ්‍රී ලංකාවේ තරන්නම් කටින මාසෙකදී දෙන තරන්නම් වෙන කොහෙවත් දෙන්නේ. ඒක තායිලන්තේ ලොකු පිරිස් එකතු වෙනවා ඇති, මහා දානශාලා ඇති, සිවුරු ලක්ෂ ගණන් ඇති. හැබැයි එතන දක්ෂ 10ක් හාමුදුරුවෝ ඉන්නවා. හැබැයි අපේ ඇතැම් වලට 19යි ඉන්නේ. ඒ වුණාට සිවුරු 200-300ක් තියෙනවා. කප්පරු කප්පිරලා ඉතිරිලා යනවා. පුදුම දීමක්. මේ හැම එකකම අපේක්ෂාව පින කියන වචනේ. මේක තමයි ඒ කියන්නේ දස පුණ්‍ය ක්‍රියා. මේක ඊටාත්ම බලවන්තයි. ඒ වගේම දස කුසල ක්‍රියා. අපි මේක ඊටාම පැහැදිලිව පවසලා තියෙනවා. බුදුරජාන් වහන්සේගේ අනුශාසනාව පරිදි මගේ මව්පියනි පින කුසලය වෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක අපේ ධර්ම සභාවෙන් අපි සමාජගත කරලා තියෙනවා. පිනයි කුසලයයි ගහට පොත්ත වගේ නෙවෙයි, මලට සුවඳ වගේ කියලා. මලට සුවඳ වගේ. සුවඳ ගන්න මල වෙන් කරන්න ගියොත්, මල ගන්න සුවඳ වෙන් කරන්න ගියොත් දෙකම විනාශයක් මිස මගේ පින්වත හරිය. ඒ නිසා කුසලයක් අපිට ඕනේ, පිනත් ඕනේ. දැන් අපි ඒක බොහොම සරලව ඔබට පැහැදිලි කරලා තියෙනවා. උඟ දෙනෙක් කොච්චර කිව්වත් අහනවා ආම්දුනේ පිනයි කුසලයයි කියන්නේ දෙකක්ද එකක්ද කොහොමද තේරුම් ගන්නෙ කියන කතන්දරය තියෙනවා. සිතෙහි ඇති වෙන සිතුවිල්ල කය සහ වචනය ප්‍රබලව කරගෙන එයින් වඩාත් වැඩියෙන් කය වෙහෙසවලා වචනය වෙහෙසවලා යමක් කරනු ලබන්නේද බොහොම සරලව හිතන්න මගේ පින්නත ඒක පුණ්‍ය ක්‍රියා. හැබැයි සිතේ සිතුවිල්ල හට ගන්නවා. ඒ වුණාට කය වඩාත් වෙහෙසවන්න ඕනේ, වචනය වඩාත් කැපවීම කරන්න ඕනේ. කුසලය කියලා අරගත්තම ඊටාම පහසුයි සිතෙහිම ඇති වෙන සිතුවිල්ල. සිතෙහිම ඒකේ නරක පැත්ත ගත්තම ඔබට පේනවා අවිද්‍යාව, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි. එහෙම නැත්නම් ලෝභ, ද්වේෂ, මෝහ. ඒව සිතෙහිමයි හටගන්නේ මගේ පින්වත්. ඒ සිතෙහිම හටගන්න සිතුවිල්ල වෙන දැන් ලෝභයක් ඇති වුණාම ක්‍රියාවෙන් වචනයෙන් මොකක්ද කරන්න ඕනේ? පුටුවක් උඩ වාඩි වෙලා හිටියෙත් ඇති. මෙලෝ දෙයක් දෙන්නේ නේ. දෙන්න කියන සිතුවිල්ල පහළ වුණාට වැඩක් නැහැ. දීම කියන එක සක්‍රිය කරන්න ක්‍රියාවෙන් වචනයෙන් ක්‍රියාත්මක නොවුනොත්. එවැනි දේ පින්කම් සිත මුල් වෙලා බලවන්ත වෙන දේ කුසල ක්‍රියා. සිත මුල් වෙලා වැරදි වෙනව නම් අකුසල ක්‍රියා. කය වචනය දෙක බලවත් වෙලා සිතේ හටගත්ත සිතුවිල්ල වැරද්දට යනවා නම් පාප ක්‍රියා. දැන් හරි සරලයි. එහෙම නැතුව කියන්න එපා. කරන්න කියන්නේ පින්, එපා කියන්නේ කුසල් කියලා කිව්වොත් එහෙම අපිට පොඩ්ඩක් වරදිනවා. ඒ නිසා අපි මෙන්න මේ පින් කොහොමද පින් පොතකට ගන්නෙ, මොනවද පින් කියන්නේ, මොනවද පින් පොතක ලියවෙන්න ඕනේ කියන ටික තාම අපි හොඳින් සාකච්ඡා කරමු. ඒ පැහැදිලි කිරීමත් අපේ හඳුනන්නේ බෙහෙවින්ම වටිනවා. මොකද ඇත්තටම අර දහම ගැන වැඩි විමසන අය කුසල් කරොත් තමයි නිවන් දකින්න පුළුවන්. පින් කළොත් වෙන්නේ සසර ගමන දික් වෙන එක කියන තැන ඉඳගෙන අර උබතෝ කෝටිකයක ඉන්නවා. හැබැයි ඔබ වහන්සේ දේශනා කරනවා වගේ දන් දීම පිනක් නම් ඒ පින කිරීම තුළින් තමයි ලෝභය නැති වෙන්නේ. එතකොට පින හරහා තමයි අවසානයේදී කුසලයේ වෙත යන්නට අපට සිදුවන්නේ. බොහොම පින් ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමට. අපි
හැමදාම තමාදාර දහම් සභාවේ අපේ දොඩම්පහළ හාමුදුරන් වහන්සේට ආරාධනා කළා. උන්වහන්සේගෙන් මේ දහම් කරුණු විමසුවාට පස්සේ අර හාමුදුර කිව්වා වගේ ඊට පස්සේ යන්නේ අත්තනායක මේරත් මහත්මයා වෙත. ඉතින් දැනුත් මට එතුමාගේ නම කියන්න හිතනවා. මොකද අර හාමුදුර කිව්වා වගේ ඉතින් එන්නකම් අපි දන්නේ නැහැයි කියලා. මේ අනිත් එක දැන් ගියෙන් පොයට අපේ හඳුනන අපේ මාතෘකාව උනේ මේ හිතට එකඟව කටයුතු කිරීම. ඉතින් මම අවසන් වෙදිත් ඇහුවා මේ හිතට එකඟව කියන්න අත්තනායක මහත්මයා ලබන පොයට මේ රුවන්වැලි සෑය ගාව වැඩසටහනට එනවා නේද කියලා. අනිවාර්යයෙන්ම එනවා කිව්වා. ඉතින් මට පොඩි සැකයක් තියෙනවා අපේ හඳුනන තව පොඩකින් එයිද දන්නෙත් නැහැ. මොකද නොකියාම දුරරට ගියාම ඒක විශ්වාස කරන්න තමාරු හින්දා අපි බලාගෙන ඉමු. උත්තරේ ඊළඟ පොය දවසේ අපිට ගන්න බැරි අත්තනායක මහත්මයාගෙන්. නැත්නම් ගුටියක් හරි කන්න බැරි. අපි දැන් අපේ නාරම්පනාවේ නන්දරත්න හාමුදුරන් වහන්සේ වෙත යොමු වන්නට සූදානම් වන්නේ. අපේ ජීවිතයේ යම් දවසකදී අපට අවශ්‍යම වන දෙයක් ගැන අපි මේ කතා කරන්නේ. අර අපේ හාමුදුරුවෝ මේ ස්ථානය හොඳින් ගලපාලුවා මේ පින් පොත කියන සංකල්පයට ඔබ වහන්සේ ඇත්තටම සඳහන් කරතා මට ඒක සිහිපත් වූයේ ඇත්තට මේ දුටුගැමුණු රජුරුවන්ගේ කතාව තුළ කොයිතරම් අපි කුඩා කාලේ අසත් තිබෙනවා. නමුත් ඔබ වහන්සේට මේ අවස්ථාවේදී සිහිපත් වීම සහ යොදා ගැනීම මොනතරම් මනරම්ද කියන වග. ඒ වගේම අර අපි අහලා තියෙන අපේ හඳුරන්ටත් කටපාඩම් ඇති අර මේ නම් පොත සගම පස්ගම අරත්තන මාදන්වල විල්වල කඩදොර මොරපාය අපේ හඳුර පොඩ්ඩක් කියන්නකෝ ඒක බලන්න. දිඹුල පොසුල් පිටිය නියංගම් පායස්ථානය. මොකද අපි අපේ මේ ඉගෙන ගන්න දරුවන්ටත් ඕක දෙනවා අපේ හඳුරන්නේ අර කටහුරු කරන්න පහසුනේ. සැලව අරම මැදිරිය දික්පිටිය බම්පනේ කාර්යයකම දඩගමු ආදී වශයෙන් නම් පොත තියෙනවා කුඩා කාලයේදී දරුවන්ට කියන්න පුරුදු කරන. මා අසා තිබෙනවා එක වතාවකදී අත්තනායක මහත්මයාත් ওই කාරණාව මනවින්ම පැහැදිලි කළා. මේ නම් පොත කුඩා කාලයේදී හඬ උච්චාරණය පුහුණුව සඳහා කියවාගෙන යනවා. මොකද මේ නම් පොතේ තියෙන ගම් ඒ හැම ගමකම තියෙන වඳින්නට අවශ්‍ය කරන පන්සලක් වයසට ගියාට පසුව වැඩිහිටියන් ඒ නම් පොත පින් පොත බවට පත් කරගෙන සගම පස්ගම අරත්තන මාදන්වල විල්වල කඩදොර මොරපාය දිඹුල පොසුල් පිටිය නියම්ගම් පායස්ථානයේ සැලව අරම මැදිරිය දික්පිටිය වම්පනේ කාර්යගම දඩගමුව ආදී වශයෙන් ඒ තියෙන ගමෙන් ගමට ගිහිල්ලා පන්සල් වලට පින්කම් කරමින් පින් පුරමින් මුල ඉඳලම අර ගමක් ගානේ ලියන්න පටන් ගන්නවා කියලා. එතකොට අවසානයේදී නම් පොතේ තිබුණු ගම් ඔක්කොම පින් පොතේ ලියවිලා තියෙනවා. එතකොට ඒකත් අවසානයේදී කියවා තෘප්තියක් ලැබිය හැකි හිත පිනා යන කාරණාවක් බවට පත් වෙනවා යයි කියා. අපේ නාරම්පනාවේ හඳුරන වහන්සේකිනුත් තවත් යහපත් කරුණු රසක් දැනගන්නට අපේක්ෂා කරනවා. අතිපූජ්‍ය අටමස්ථානාධිපති නායක මාහිම්පාණන් වහන්සේ, ඒ වගේම සරණමාලි චෛත්‍යාරාමාධිපති නායක මාහිම්පාණන් වහන්සේගේ උපදෙස් පරිදි මේ ස්ථානයේ පැවැත්වෙන මෙම ධම්සභා මණ්ඩපයේ වැඩ සිටින අපේ ශාස්ත්‍රපති පඬිත අපේ දොඩම්පහන රාහුල පඬිත හාමුදුරන් වහන්සේගෙන් අවසරයි මේ වෙලාවේ අපේ ජීවිතයට ඉතාමත් වටිනා පින් පොතක් පිළිබඳ සංකල්පයක් ඔබ හමුවේ තබලා තියෙනවා. මේ පින් පොත පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් ලබා ගන්න කවුරුත් දැන් බලාපොරොත්තුෙන් ඉන්නවා ඇති. අපේ පඬිතුමාරු මතක් කළා ඒ පින් පොතේ නිජ බිම තමයි මේ ස්ථානේ. දුටුගැමුණු මහරජතුමා අපට හොඳම පාඩමක් උගන්වලා තියෙනවා. එතුමා කරන ලද පින් ලියලා තියෙනවා. අවසානයේ ඒ පින් පොත කියවමින් අසමින් තමයි එතුමා අභාවයටපත් වෙලා නිදා පිබිදියාක් මෙන් දිව්‍ය ලෝකේ ඉපදුනා කියලා සඳහන් වෙනවා. ඉතින් එතකොට අපිට දැන් මේක අහනකොට අපිට එහෙම පොතක් නැහැනේ කියලා පසුතැවෙන්න පුළුවන්. නමුත් අපේ පින් කරන උදවිය බොහොම සැලකිල්ලෙන් ඒවා කරනවා. මම හිතන්නේ කරන ඒවා හුඟක් මතකයේ තියෙනවා. පොතක ලිව්වේ නැති වුණත් මතකයේ තිබෙනවා. එසේ නමුත් අද අපි මේ වැඩසටහනෙන් මේක ක්‍රියාවට නැඟුවොත් හුඟක් වටිනවා. දැන් බුදුදහම කියලා කියන්නේ ක්‍රියාකාරී ධර්මයක්. බුදුදහම අදහන ආගමක් නෙමෙයි, ක්‍රියාකාරී බෞද්ධ මාර්ගයක්. එතකොට අපිට එදිනෙදා කොයි මොහොතේ හරි අපේ ජීවිතයට අලුත් දේවල් එකතු කරගන්න පුළුවන්. මරණ මොහොත දක්වාම අපිට වෙනස් වෙන්න පුළුවන්, අලුත් වෙන්න පුළුවන්, යම් දේවල් එකතු කරගන්න පුළුවන්. එhmenan අද දවසේ අපි මේ
දම්සභා මණ්ඩපයට ඇහුම්කන් දීලා එකතු වෙලා නිකම්ම ඉන්නේ නැතුව අද අපි ලියන්න පටන් ගමු. එහෙම වුණොත් ක්‍රියාකාරී ප්‍රායෝගික දෙයකට අපි යොමු වෙනවා. එහෙමනම් දැන් මේ වැදගත්කම තමයි දැන් අපි කොච්චරවත් පින් කරනවා. සමහරට දිනපතාම පින් කරනවා. අපි කියන සෝදාගත් අත් ඇතිව දන් දෙනවා කියලා. ඒ කියන්නේ පිනටම යොමු වෙලා ඉන්නවා. එසේ නමුත් අපිට මේවා ගණනය කරගන්න තැනක් නැහැ. ඒ නිසා මේ වගේ අපි ලියලා තිබුණොත් එහෙම අපේ දිනපොත් පිරීලා යයි පින් වලින්ම. ඒතරම් ආපෝ එකතු කරලා බලනකොට අපි පිනෙන් පරිපෝෂිත වෙලා තියෙනවා කියලා අපිට ආපව හැරිලා බලලා සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා දුටුගැමුණු රජතුමා දැවැන්ත ආදර්ශයක් දීලා තියෙනවා. ඒ වගේම දැන් අපේ කලමනාකාරීත්වයක් තියෙන්න ඕන ජීවිතයක. ක්‍රියාකාරී බවක් තියෙන්න ඕන. දැන් අපි හිතමු මේ පින් කිරීමම නෙමෙයි ප්‍රායෝගික ජීවිතයට මේක අරන් බලමු. අපි ලියන එක දැන් අපි දවසේ වියදම කොච්චරක් කරනවද කියන සමහරෙක් දන්නේ නැහැ. කොච්චරක් හම්බ වෙනවද කොච්චර වියදම් කරනවද කියලා. අපි මාසේ අයවැය ටික ලිව්වොත් එහෙම අපිට හොඳ අපි පිළිබඳ තමා පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් මාසේ වියදම. ඒතර ඊළඟ මාසේ මොනවද වැඩි කරගන්න ඕනේ මොනවද අඩු කරගන්න ඕනේ කියලා හිතලා ජීවිතේ සැලසුම් කරගන්න පුළුවන්. ප්‍රශ්න අඩු කරගන්න පුළුවන්. ඒ වගේ මේ කරන පින් ටිකත් අපි ලියන්න පුරුදුනොත් එහෙම අපි කොච්චර පින් කරනවද නොදැනුවත්වම. වචනයෙන් කොච්චර පින් කරනවද. අපි හිතමු සරල වශයෙන් ගත්තොත් දැන් පොඩි ළමයෙකුට අපි පුතා බොහොම හොඳයි හොඳට ඉගෙන ගන්න කියලා අපි ඔළුව අත ගාලා ආශිර්වාදයක් කළොත් ඒ ආශිර්වාදයේ මුළු ළමයාගේ ජීවිතේම ගොඩනගෙන්න හේතු වෙනවා. තමයි ඒ මහා පින්කමක් බවට පත් වෙනවා. ඉතින් ඒ වගේ අපි නොදැනුවත්වම අපි වචන අපි කෙනෙක් ධෛර්යමත් කරනවා නම් අසනීපෙන් ඉන්න කෙනෙකුට දැන් බොහොම ධානීයපයි ඉක්මනින් සනීපේ කියලා ආශිර්වාද කරන ඒකත් කුසලයක්. පුණ්‍ය ක්‍රියාවක්. ඉතින් මේ වගේ අපි එදිනදා ජීවිතේ අපි නොදැනුවත්වම කරන බොහෝ කුසල් තිබෙනවා. බොහෝ පුණ්‍ය කර්ම තිබෙනවා. ඉතින් ඒවා ලේඛනගත කළොත් එහෙම අපිට මහ විශාල පින් සම්මේ චෛත්‍යයටත් වැඩිය උස මේ පින් ගොඩක් කුසල ක්‍රියාවන් ගොඩක් ගොඩ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ ලියන එක ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම අපේ නිවේදකතුමා තව කාරණයක් මතක් කළා අපේ නම් පොත පිළිබඳ. පුංචි කාලේ අපිත් පන්සලට වල ඉස්සරලාම ඔය සගම් පස්ගම් වරත්තන මාදන් වල විල් වල කඩදොර මොරපාය දිමල පුසුල් පිටිය නියංගම් පාය ස්ථානය කියලා දිගට කියාගෙන ඔගේ අර්ථයක් දන්නේ කොහෙද තියෙන්නේ කියනවත් දන්නේ නැහැ. නමුත් මේ ඒ නම් පොත අපේ පැවිදි ජීවිතයත් එක්ක ඊටාම බද්ධ වෙලා තියෙනවා. මොකද වචන හුරු කරගන්න කිසිම අර්ථයක් දන්නේ නැතුව හරි ඒ වචන ටික හුරු වුණාට පස්සේ ඉගෙන ගැනීමේ ක්‍රමවේදයක් එතන ඇති වෙනවා. දැන් හුඟක් පන්සල් වල තියෙන වනපොත් කිරීමනේ. දැන් අද වනපොත් කිරීම නැති එකේ ප්‍රශ්නේ දැන් තියෙනවා. මොනවා ඉගෙන ගත්තත් ඒවා හිතේ නැහැ. දැන් අපිට මේ වනපොත් පුංචි කාලේ පාඩම් කරපේක මැරෙනකම්ම මතක තියෙන. ඒක පටන් ගන්නෙ මේ නම් පොතෙන්. ඉතින් අපිටත් එදා ඔය තේරුමක් තිබුණා. ඒ වගේම මේ පොත හරිම සමාජ විද්‍යාත්මකයි. ලංකාවේ මේ භූගෝල විද්‍යාව වගේ ඒ සමාජ අධ්‍යයන විෂය වගේ ලංකාවේ විවිධ භූ විද්‍යා සිතියමක් වගේ හරියට පහු කාලීනව මේක සංසන්දනය කරලා බලුවොත් එහෙම ලංකාවේ විවිධ ප්‍රදේශවල තියෙන උස් මිටි කඳු බෑවුම් මේ ඒ වගේ වෙහෙර මේවල තියෙන පූජනීය ස්ථාන. දැන් අපි වන්දනා කරනකොටත් මයංගනනාග දීපං කියලා වඳිනකොට අපිට ඒ සිද්ධාස්ථාන සිහි වෙනවා. ඉතින් ඒ වගේ මේ එතකොට අපි මේ වන්දනා ගමයි යන්න අපේ බෞද්ධ පින්නතුන් හරි කැමති. ඉතින් මේවට ගිහලා පරිසරය වෙනස් වෙනවා අලුත් අත්දැකීම් තියෙනවා උයා පියාගෙන කාලා බීලා දැන් වගේ හොටෙල් වල ඉන්නේ නැහැ ගහක් යට ඔක්කොම එකතු වෙලා උයා ගන්නවා ඒක හරි රසයි සුහදව ඔක්කොම එකතු වෙලා තමයි පැදුරක් එලාගෙන නිදා ගන්න මේ සතා සිව්පාවන්ගේ හැම බාධාවක් නැහැ දැන් අද පුංචි ළමයෙක්වත් මේ එළියට යවන්නේ නැහැ බයයි සතා සිව්පාව මధుරෝ ඉන්නවා කියලා ඉස්සර එහෙම නෙමෙයි මේ ගස්බිම් ළඟ මිනිස්සු පිරීලා මේ ඉතින් එහෙම මේ පරිසරයට හරි ලැබියාවක් තිබුණා. ඉතින් මේ නම් පොතෙන් පරිසරය පිළිබඳව ලැබියාවක් සොයා යාමක් විමසීමක් තිබෙනවා. ඉතින් ඒ නිසා ලොකු මහත් වෙන්න මේක කොහෙද කියලා තමන්ම සොයන් අධ්‍යයනයකට පෙළඹෙනවා. ඉතින් ඒ නිසා
ලංකාව පිළිබඳ ගමන් කරන්න ඇවිදින්න පරිසරය දැන් මේ ලංකාවේ මේ කියන සිද්ධාස්ථාන හොයාගෙන ගියොත් එහෙම විවිධ වර්ගයේ ගස් කොළන් කොච්චර හම්බ වෙනවද විවිධ පරිසරයේ. ඒතර පරිසර අධ්‍යයනයක් මෙතන තියෙනවා. ඒ නිසා මේ අපේ ජීවිතයත් එක්ක අපි අධ්‍යාපනයත් එක්ක ඉතාමත්ම සමීප කෘතියක්. නමුත් අපි ආරම්භක පොතක් හැටියට අර්ථයෙන් නොදැන පාඩම් කළත් ඒ වනපොත් කිරීමටත් මඟ පෙන්වීමක් වෙනවා වගේම හොඳ පරිසර අධ්‍යයනයක් පරිසරයට ඇලුම් කිරීමක් තිබෙනවා. ඒ අනුව මේ ඔබතුමා මතක් කරපු කාරණේ බොහොම වටිනවා. දැන් අදත් දරුවන්ට මේ වනපොත් කිරීම පුහුණු කරන්න ඕන. කවියක්වත් පාඩම් කරන්නේ නැහැ. ඉතින් අපි පාසල් ජීවිතය අපි දන්නවා බොහොම ළමයින්ට ගාතාව පාඩම් කරන්න කිව්වට පාඩම් කරන්නේ නැහැ. හැබැයි මේ විනාඩි 5ක් දීලා දැන් අපි මේක පාඩම් කරමු කියලා ගහක් යටට ගිහිල්ලා පොත් ටික දීලා විනාඩි 5ක් යන්නේ නැහැ. එක එක්කෙනා එනවා දැන් පාඩම් කියලා හරි ඉක්මනින් පාඩම් කරගන්න පුළුවන්. නමුත් ඒකට යොමු කරන්නේ නැති එකයි. ඒ නිසා අධ්‍යාපනයටත් මේ වනපොත් කිරීමත් එක පීරියඩ් එකක්වත් වෙන් කරන්න ඕන. එහෙම කළොත් එහෙම ඉතාමත්ම හොඳින් මේ අපේ පැවිද්දකමත් එක්ක තිබෙන වනපොත් කිරීම වටිනාකම ප්‍රායෝගික මේ සමාජයටත් දෙන්න පුළුවන්. ඉතින් ආරම්භයක් හැටියට මම මතක් කළේ ඒ වනපොත් කිරීමත් ඒ වගේම පින් පොතත් එක හා සමානව අපේ ජීවිතයට වැදගත් වෙනවා කියන එක. බොහොම පින් හඳුරන්නේ එක් මාතෘකාවක් කරා මොනතරම් වටිනා දෑ යලි සමාජගත කරන්නට පිළිවන්කමක් තිබෙනවාද? අපි කවදා හරි දවසක මැරෙන මිනිස්සු. මරුණු දවසට අපිට කවුද අවසානයේදී ඉන්නේ? මම දැක්කා සමාජ මාධ්‍ය ජාලයක එක්තරා ලස්සන කියමනක් සඳහන් වෙනවා. ඔබ මිය ගිය දවසක දීපල ඔබට කියන කතාව. දීපල කියනවා මං දවස් 3 ඔබ ළඟ ඉන්නම්. හැබැයි ඔබත් එක්ක යන්න එන්න විදියක් නම් නැහැ. වාහන ඔබට කියනවා මං සොහොන ළඟටම ඔබ පස්සුපසින් එන්නම්. හැබැයි එතනින් එහාට ඔබත් එක්ක එන්න විදියක් නැහැ. නෑදෑයෝ ඔබ මිය ගිය දවසක ඔබට කියාවි අපි ටික දවසක් ඇති තරම් අඬන්නම්. සොහොන ගාවටත් ඔබත් එක්ක යන්න එන්නම්. හැබැයි ආයෙත් එනවා හැරෙන්න එතනින් එහාට ඔබත් එක්ක යන්න එන්න අපිට පුළුවන් කමක් නැහැ. හැබැයි අප කළ හොඳ දේ පමණක් අපට කියාවි අදින් පසු සසර පුරා මතුවට හැමදාමත් ඔබේ තනි නොතනියට මම ඔබත් එක්ක ඉන්නවා. එහෙමනම් ඒ විදිහට කියන්නට පුළුවන් උත්තරයක් දෙන්නට පුළුවන් මිතුරා නැත්තම් හොඳ දේවල් අපට මොනතරම් තියෙනවාද කියන එක වග පෙරලා යලි සිතන්නට අද හොඳම දවසක් කියලා අපිට හිතෙනවා මේ මාතෘකාව හරහා. අපි හාමුදුරන් වහන්සේට දුඩම්පල රාහුල හාමුදුරන් වහන්සේට මා යලිත් ආරාධනා කරනවා. හරේන්ද්‍ර මෙතුමනි වගේම අපේ සත්පුරුෂ පින්වත පින් කියලා පින් පොත ගැන කතා කරනකොට සමහරක් වෙලාවට අපේ සිත තුළ පවතින මේ පින් කියනම මතය. පින් කියන්නේ පන්සල මත, පල්ලිය මත, කෝවිල මත, එහෙම නැත්නම් අපේ ඉස්ලාම් ආගමික පල්ලිය මත සිදු කරගන්නා දේද? නෑ. ඊට එහාට ගිය ගොඩක් පැතිකඩ තියෙනවා මේ පින් පොතකට ඇතුළත් විය යුතු. ඒ අතර අනුබෝධා අපේ පාසලක ගරු විදුහල්පති මෑණි කෙනෙක් එතුමියගේ උපන්දිනය නිමිත්තෙන් වටිනා පින්කමක් කළා. ඒ පින්කමට අපට සහභාගී වන්න පුළුවන්කම ලැබුණා ධර්මදේශනාමය පින්කමට සම්බන්ධ වෙලා. ඒ මෑණියන් විදුහල්පතිත්වයේ දරන්නේ අපේ කොළඹ මිලාගිරිය සාන්ත පාවුලු බාලිකා විද්‍යාලය. එතුමිය තමන්ගේ උපන්දිනය වෙනුවෙන් තමන්ගේ දරුවන්ට පොතකුත් ඉදිරිපත් කළා. පාසල විදුහල්පතිනියකගේ ඇසින් කියලා. ඉතින් ඒ කෘතියයි අප සතුව තිබෙන්නේ. ඉතින් මෙහිදී විශේෂයෙන්ම එතුමියගේ නම ජේ සුමේධා ජයවීර. මේ මෑණියන් කොයිතරම් මේ දරුවෝ ටික දූල ටික ගොඩනගා ගන්නට සමාජයට වැඩදායක පින්පොත් කරන්න. ඒක තමයි වඩා වටින්නේ. දැන් අපේ පින්පොතක් ලියන හැටිනේ. හැබැයි පින්පොතක් හදන්න
තමන්ගේ දරුවව, තමන්ගේ දුවව, තමන්ගේ පුතාව පින්පොතක් කරගන්න. පින්පොතක් හැටියට සමාජයට දාන්න. අවශ්‍ය කරුණු මේ කෘතියෙහි ඇතුල් කරලා තියෙනවා. එතුමිය තමන්ගේ අත්විඳීම් අත්දැකීම් සහිතව ඉතාමත්ම වටිනා ලෙස මනෝවිද්‍යාත්මක මුහුණුවරකින්. ඒ නිසායි අප කල්පනා කරේ එතුමිය තමන්ගේ පාසලේ පුංචි දූවරුන් දිනපතාම පාසලට පැමිණිච්ච සියලු දෙනා වසරක තෝරලා ඒ අයට තෑගි දීලා බණකිනුත් කිරිබතක් වගේ බොහොම සන්තර්පණය කරවලා ලොකු උතුම් පින්කම මතකෙ තිබෙන දරුවන්ට වුණත් හිතෙහි රැඳෙන පින් පොතක් වගේ පින්කම. ඒ නිසා මගේ පින්වත මේ පින් වඩා ගන්න මම මේ ස්ථානයට වැඩමවනකොට අතරමඟ උදෑසන ටිකක් ඉසුඹුලන්ට තලාව ටවුමෙම තිබෙන විහාරස්ථානයට ගොඩ වැදුණා. අපේ එම විහාරස්ථාන ශ්‍රී අරහත්ත මහා තලාකවාපි පුරාණ විහාරය. එහි නායකහාමුදුරුව අපේ නිකුල සුමනතිස්ස නායකහාමුදුරුව උන්වහන්සේ වැඩ නොසිටියත් එහි වැඩ සිටින හාමුදුරුවන් වහන්සේලා ඉතාම ආදරයෙන් පිළි අරගෙන මම හිතන්නේ පින් පොතකට උන්වහන්සේලාට මේ ආගන්තුක සත්කාරය වෙනුවෙන් කරන දේ මම ඇහුවා අපේ හාමුදුරුවනේ මේ නිතර හාමුදුරුව වන්නවා අනේ පුතේ සෙනසුරාදා ඉරිදා දෙක අපි සූදානම් වෙලා ඉන්නේ. පොයේ දවස සූදානම් වෙලා ඉන්නේ. දාහනේ වැඩිපුර ගෙන්න ගන්නවා. පාසුකම් ටිකේ සියල්ල සකසලා තියෙනවා කියලා අපේ ඉහගම විජිත්දම්ම හාමුදුරුවොත් අපේ රත්නසිරි හාමුදුරුවොත් කියනවා අපි ඕන විටක මෙතන පින්කෙතක් කරගන්න පින් පොත් වගේ ඔබ වහන්සේලා වඩිනකම් බලන් ඉන්නවා කියලා. මං හිතන්නේ අපි දායක කාර්යකදී පින්වතුන්ටත් අපිට ඕනේ අපි තැනකට ගියාම අපේ කමින් සලකන තැන්නේ. අපි ඉස්සර දඹදිව වන්දනාවේ ගියාම අනේ නායක හාමුදුරුව අපවත් වුණා. හැබැයි අපි සංකස්සෙට යන්නේ අපේ වගේම සලකනවා කියන හැඟීමෙන්. උන්වහන්සේ ඉන්නකොට මගේ ගියපු අම්මා පච්චරනේ තමන්ගේ කමින් අඬ ගහලා කතා කරලා ඉවෙලෙම නේද නීති රීති දාන්න නැතුව තව තැනකට ගියොත් එහෙම කෑ ගහනවනේ නේද? උන්වහන්සේත් බලාගෙන ඇත්තේ මේ ඔය කොණ්ඩ ගස් එහෙම එකතු කරලා ගහනවා එහෙම නෙවෙයි මල් පෝච්චි වල ජනෙල්ලස් ඉල දෙනවා දේශනය. ඒ ඉතින් ලංකාවේ අයගේ විදිහට එහෙමත් නොකිය බෑ. ජේතවනේ පැත්තේදී. ඉතින් ඒ නිසා අපිට අනිවාර්යයෙන්ම මගේ පින්වත පින්පොතක් වෙන්න අපි උත්සාහ කරමු. මේ පින්පොතකට එන්නේ සාර ධර්ම පැත්ත. අම්මා තාත්තා මගේ පුතා දෝනි සාර ධර්ම කියන්නේ පන්සලත් එක්ක ආගමික ආයතනයත් එක්කම බද්ධ වෙච්ච ටික නොවේ කියන එක අපේ නාරම්පනාවේ නායක හඳුරුව පෙන්නුවා මේ ගස්ගල් ගැන කතා කරලා. මේ පරිසරය අපේ මෙදිතුම් පටන් ගත්තෙම හරේන්ද්‍ර මැතිතුමන් අප සිටින්නේ මේ මහා මේඝ වනයේ. අද මේ දසුනෙන් අපිට එදා කොහොමද කියලා හිතාගන්න බැරි වෙයි. නමුත් අදත් යම් ආකාරයක අපට ලොකු සලකුණක් මේ පින්කෙත. එතකොට අපි පරිසරයට ආදරය කරන පිරිසක් හැටියට මගේ පුතා දෝනේ ගහකොළ පමණක් නෙමෙයි. අපේ පින්පොතට එකතු කරගන්න එක තමන්ගේ ජීවිතය නිවැරදිව හැඩගස්වා ගැනීම. අද තියෙන මේ මොහොතේ තියෙන වගකීම් ටික මගේ අම්මා පච්චේ දරන්න. මේ මොහොත වන විට අපට පින්පොතක් වෙන්න පින්පොතක් සමාජගත කරන්න පින්පොතක්සේ ලියවෙන්න පවුපොත් කීයක් තියෙනවද? 1. මාවතේ දිනකට මිය යන සංඛ්‍යාව අවම වශයෙන් 7 දෙනෙක්. අවම වශයෙන් 7 දෙනෙක්. දැන් ඔබේ ජීවිතේ ඔබට ලියන්න සටහන් කරන්න තියෙන්නේ ඔබ අනුරාධපුරයට ආවා නම් රටේ යම් දිශාවක සිට අප මෙම පූජනීය ස්ථානයට යන විට අතරමඟදී දුටු දේ. රථවාහන කීයක් හැප්පී තිබුණාද? කී දෙනෙක් රෝහල් ගත කරනවා? එහෙම නැත්නම් අලි කී දෙනෙක් හැප්පිලා හිටියද? නේද? කෝච්චියට දැන් මේව ටික ලියනකොට හිතට එන්නේ පින්ද එහෙම නැත්නම් සමාජයත් එක්ක තරහක්, ක්‍රෝධයක්, වෛරයක් ධම්මතත්. සමගට පින්ක එතකට ආවම මගේ පින්වත මොකද ඔබට ඇති වෙන්නේ? පින් පොතේ ලියන්න මොන වගේ දේවල් දෙන්නේ? ඇතැම් විටක අපි එන්නේ පින්කෙතකට නිසල්මනේ ඉඳගෙන භාවනාවක් කරන්න. භාවනාවක් කරන්න.
හැබැයි මේ භාවනාව කරන්න දෙන්නේ කප්පුරුක් පූජා කරන ඇත්තෝ. බෙර ගහගෙන වඩම්මනවා. මන් දන්නේ පැකේජ් එකක්ද කියලා ඒක. පැකේජ් එකට බෙරක් තියෙනවා මේ ගානක් තියෙනවා. ඒ නිසා මේ පැකේජ් එක මෙච්චරයි කියලා යන එකක්ද කියලා. හැබැයි අපි පින්කෙතකට එන්නේ මගේ පින්වත එතන ඉඳන් අපි භාවනා කරා. දැන් සමහරක් අපේ මේ උතුම් කෙත්වල පින්කෙත්වල වගේ නෑ. තැනකට ගියාම ඔව් ඒ මරදානෙන් පැමිණි උපාසිකාව දුන් රුපියල් 20 ගැන කියලා එතුමියට ඊළඟ ආත්මේ ඔන්න කරුලිසප්පුවාමි හම්බ වේවා. සංස්වාමි උපාසිකා. කනක් ඇහෙන්නේ නෑ. කනක් ඇහෙන්නේ. දැන් මේ ටික දැන් පින්කෙතකට ඇවිල්ලා පින්පොත ලියන්න ගියාම මොනවද ලියවෙන්නේ? මම දන්නේ අර අපේ නන්දාමාලිනිය කියන්නක්සේ අනෙක් කට්ටිය බලාගෙන සිටිද්දී තව පිරිසක් වැන්දාය නැග්ගාය නේද? ඒතකොට මේව ලියන්න උනොත් මොකද වෙන්නේ? එහෙනම් පින් පොතට හැම වෙලාවෙම මිනිස්සුන්ගේ පින් සිතුවිලි යන විදිහට පින් සිතුවිලි ඇති වෙන විදිහට පින් කෙද්ද සකස් වීම වැදගත්. gedara amma පින් පොතක් වෙන්න ඕනේ. අම්මා පිළිබඳව දරුවන්ට ඇති වෙන සිතුවිල්ල ලස්සනට ලියවෙනකොට ඒක පින් පොතක්. මගේ පින්වත්. තාත්තා පිළිබඳව ලියවෙන්නට ඕනේ. තාත්තා පිළිබඳව තියෙන දේ ලියවෙනකොට යහපත් දේ. නමුත් නපුර ලියවෙනවා නම්, නරක ලියවෙනවා නම්, දෝනිය කියනවා නම් අපේ අම්මා විඳින දුක අරගෙන බැලුවම මම නම් මිනිහෙක් පතන්නේ නේ. අපේ තාත්තා වගේ මිනිහෙක් හම්බ වුණොත් ඉවරයි. බලන්න එතනම හරින්ද මෙතුමනි මේ පින් පොතක් විය යුතු දෝනියට හිතට ඇතුල් කරලා තියෙන කුමක්ද? එහෙනම් මේ සමාජය තුළ දෙවෙනි ප්‍රශ්නය මගේ පින්වත පින් පොතක් වගේ තිබිය යුතු පවුල මේ දුටුගැමුණු මහරජතුමා නිකන් නෙවෙයි මේ සංකල්පය දෙන්නේ. මේ කියවන්නේ එතුමා හදපු රුවන්වැලි මාසය හාමුදුරුවෝ ගැන එහෙම නැත්තම් ගිහිල්ලා කරවපු අපේ මහියංගන සෑ හාමුදුරුවෝ පිළිබඳව එහෙම නැත්තම් මේ කටයුතු පමණක් නෙමෙයි. මේ එතුමා මේ ජන ජීවිතය ඒ තියෙන වටිනා චරිත ඒව මේ තුලට එකතු කරනවා. බුද්ධ චරිතයේ බුද්ධ මාතා බුද්ධ පිතා කියලා දෙන්නේ පින්පොතට නකුල මාතා නකුල පිතා පිළිබඳව. අපි හැම ජේතවනාරාමයේ විතරක් නෙමෙයි උන්වහන්සේ ඇගීම් කළේ. හොඳට පෞල් ජීවිතයක් ගත කරන ඔබ දෙපළ මට කියන්න ඕන නෑ නකුල මට කියන්න ඕන නෑ අම්පේ අම්මේ මම දන්නවා බුදුන් හැටියට ඔබ දෙපළ එකිනෙක කෙනා දිහා හොර රහසින්වත් වෙන කෙනෙක් දෙස ඔබ කෙනෙක් ඉක්මවා බලලා නෑ. මගේ පින්වතේ එහෙම කියන්නේ මහ පින් පොත් නිසා. එhmenan අද වෙනකොට අපේ පෞල් සංස්ථාව දිනකට පෞල් 350ක් 400ක් අතරේ කොටකසාද නඩුවල ඉන්නවා ලංකාවේ. එතන අපේ පවුල කියන පින් පොතට මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ? මෙහෙම කියොත් මගේ පින්වත දැන් බලන්න අපේ කොළඹ අහගෙන ඉන්න නීතිඥයෝ අලුත් කඩේ උසාවියේ අපි ඉල්ලලා නෙවෙයිනේ දික්කසාද නඩුවලටම වෙනම උසාවි සංකීර්ණයක් තියෙන උසාවියක් තියෙනවනේ. මම නම් ඒවට කියන්නේ කොටකසාද කියලා. දික්කසාද නම් දිගට ඉන්න එපා. කොටකසාද හින්දා තමයි ඒක සමහරකට ප්‍රී ෂූට් එක විතරයි. නේ? කසාදෙත් නෑ සමහරක් විට. නැත්තම් එන්ගේජ්මන්ට් එක විතර ඊතර ටික නෑ. ඒ තරමට මේක මහ භයානක දෙයක්. මේ භයානක දේ අද තමත් බරපතල වෙලා තිබෙන්නේ කොතනකින්ද? මේ පෞල් සංස්ථාවේ. අද මේ බහු විවාහ ක්‍රමය මගේ පින්වත්නි පටන් අර. මා නාටකවල නම් කියන්නේ මාධ්‍යයක් නිසා. ඔබ රැයක් තුල නරඹන සියලු නාටක ටික අරන් බලන්න මොන මාධ්‍යක වේවා මොන නාලිකාවක වේවා සියල්ලෙහිම තියෙන්නේ බහු විවාහ. එකක් දෙකකට වැඩි කාන්තා සම්බන්ධයක්. දෙකකට වැඩි පිරිමි සම්බන්ධතා. සමහරකට පැකේජ් පවුල් පැකේජ් තියෙන. යන්නේ එහෙමයි. ඒවා පිට රටවල් වලින් ගෙනල්ලා දැම්මත් එහෙම. ඒතර අපේ සමාජයේ දෙනවා මේව කරාට කමක් නැහැ. මේකේ භයානකකම තියෙන්නේ මගේ පින්වත මේ දික්කසාදයක් වෙලා එහෙම නැත්නම් කොටකසාදයක් වෙලා කෙනෙක් මැරිලා එහෙම කරන කසාද නෙමෙයි. එහෙම කරන්නේ නෙමෙයි. එක්කෙනාට හොරෙන් මේ බිරිඳට හොරෙන්. දැන් ඔබෝදා එක්තරා ආයතනයක මේ ප්‍රධානම පක්ෂයක පාටි ප්‍රධාන කාර්යාලයකින් නීතිඥ මහත්තයා. ඒ මහත්තයා 5 දෙනෙක් බැඳලා. 5 දෙනෙක් බැඳලා. එක්කෙනාට හොරෙන්. දැන් ඔබට මතකයි වවුනියා ප්‍රදේශයේ ගුරුවරයෙක් ඒ 4 වෙනි අද කොහෙද බඳනකොට අහු වුණා.
දැන් මේ අපේ තරුණ දරුවෙක් එපිට අඬාගෙන ඇවිල්ලා කියනවා මගේ හාමුදුරනේ මගේ දෝනියව මෙච්චර අමාරුවෙන් හදලා වඩලා මං කසාද බන්දලා දුන්නා සොයලා බැලුවා අපේ හාමුදුරේ මහදයක් හොයාගන්න බැරුණා හරි හොඳ මිනිස්සු හැබැයි සති දෙකෙන් දරුවා කියනවා එයාට තව දෙන්නෙක් ඉන්නවා මම බැඳලා තියෙන්නේ තුන්වෙනියට කියලා. අම්මලා තාත්තලා උපකාර කරලා අම්මලා තාත්තලගෙන් ඇහුවම කියනවා අපි දැනගෙන හිටියේ නැහැ. දෙයියනේ මේ කොළුවෙක් පිරිමියෙක් තරුණේ සමාජගත වෙනකොට ගෙදර එන්නේ නැති වෙනකොට රැයක් දෙකක් එළියේ ඉන්නකොට අම්මෙක් බලන්නේ නැද්ද? මගේ පින්වත අවම වශයෙන් මේ රටේ පාර්ලිමේන්තුව එහෙම නැත්නම් නීතිඥයන්තෝ නීති සම්පාදනය කරන ඇත්තෝ අවම වශයෙන් කසාද සහතිකයට බැරිද හැඳුනුම්පත් අංකය ඇතුල් කරන්න. හැඳුනුම්පත් අංකය ඇතුල් කරන්න. ඇයි මේක කරන්න බැරි? අනිත් ඕනමයකට හැඳුනුම්පත් අංකය තියෙනවා. මේටවත් හැඳුනුම්පත් අංකය ඇතුල් කරලා තිබ්බොත් ඒ අංකයේ නම්බරය ගහපු ගම මේ මිනිහට වෙන කවුරු හරි ඉන්නවද කියන එක අහුවෙනවා. අද අපේ මැතිවරණ කොමසාරිස්ට පුළුවන් නම් එක තැන් දෙකක අපේ නම තියෙනවා නම් ඒ තැන් දෙකෙන් එකක් ඔබ තෝරා ගන්නට කියලා ඉවරලා ලියුම එවන්න. ඇයි අපිට බැරි මේ නම්බරේ තියෙන ගැහුවම මේ මිනිස්සුන්ගේ විවාහක බව අවිවාහක බව තියෙනවනම් අහුවෙනවනේ. මගේ මේ රත්තරන් දූලා මේ පුදබි මේ වටිනා දයන් කෙනෙක් නැවතත් කුවේනින්ල කරන්න එපා. කුවේනින්ල කරන්න එපා. ඉස්සර අපේ ආරක්ෂක අංශවල ඔය මෙහෙ වැඩට ගියාම මෙහෙම තිබුණා. ඒකත් අහුනේ යුද්ධයේදී මිය පරලෝ ගියා. මට මතකයි වට සහ සම්බන්ධව හිටපු නිසා සමහරකට 3-4 දෙනා ආවා. අපි අනත් දරු පළවෙනි බිරිඳට විතරයි හම්බ වෙන්නේ. නමුත් දරු පැටවුන්ට අසරණ කරන්න බැරි හින්දා යම් වේතනයක් පඩියක් එයාට යොමු කළා. මගේ අම්මා අප්පච්චි අනේ අවංක වෙන්න. අවංක වෙන්න. පින් පොතක් හැටියට කටයුතු කරන්න. මේ පව්පත නම් පුරවගෙන යන්න එපා ජීවිතේ ඒකයි එතුමා කිව්වේ. අර කියමනේ අපි යනකොට යන්නේ හෙවණැල්ල වගේ සහ බර කරත්තය වගේ මනෝපුබ්බංගමා ධම්මා ගාථා දෙකෙන් පටන් ගන්න ධම්මපදෙත් පව සහ පින. අපේ හඳුරුවර මතුකල කාරණාව යලි එක් වතාවක් සිහිපත් කරන එහි තිබෙන සමාජ වැදගත්කම ඔබ වහන්සේ තරමට අඩුම ගණනේ මේ මීට අදාළ සම්බන්ධ බලධාරීන්ටත් දැනේවා කියා ප්‍රාර්ථනා කරමින් මොකද අර සඳහන් කළා වගේ අපේ රටේ විවාහයට පත්වන බොහෝ පිරිස් අවසානයේදී ජීවිතය අපායක් බවට පත් කරගන්නේ විවාහ වුණු කාන්තාව නොදැන සැමියා ඊට කලින් විවාහ වී හෝ අඹුවන් තබාගෙන සිටීම එහෙම නැත්නම් බිරිඳ මේ කාරණා මත නමුත් මෙච්චර නීති පසුපස යන රටක ඒ උදෙසා ඔබ වහන්සේ සඳහන් කළා වගේ නීති හැදිලා මේ හොර මැර වැඩ කරන්නට තිත තැබෙනවා නම් වැටෙන කඳුළු ප්‍රමාණය හෝ මේ කාන්තාවන්ගේ අඩු වේවි. ඔබ වහන්සේ තව කාරණාවක් සිහිපත් කළ අපේ හාමුදුරනේ මේ දෙමාපියන් පිළිබඳව යහපත් ලෙස කතා කිරීම සහ පවා පුණ්‍යවන්ත කාරණාවක් බවට පත් වෙනවා යයි කියා. අන්නේ පින කරපු කෙනෙක් ගැන කියන්නයි මේ සූදානම් වන්නේ. පහුගිය දවසක මට හිතවතියක් කතා කළා. කතා කළා කිව්වා ඒ හිතවතියගේ පියාගේ 86 වන උපන්දිනය තවත් දවස් දෙකකින් සිද්ධ වෙනවා. මේ පියා ඔහුගේ නම ගණේපල්ලේ වයි.ඒ. විජේවර්ධන මහතා හිටපු පොලිස් ස්ථානාධිපතිවරයෙක්. ඔහු ලියන්න බොහොම දක්ෂයි කාව්‍ය රචනා කරන්නට. පුවත්පත්වල ඔහුගේ කාව්‍ය ඕනෑතරම් පළවී තිබෙනවා. නමුත් විද්‍යුත් මාධ්‍යයක ඔහුගේ කාව්‍යයක් කියවී නැහැ. පුළුවන් නම් තාත්තාගේ උපන්දිනය වෙනුවෙන් ඒ තෑග්ග ලබා දෙන්න පුළුවන්ද කියලා. හරිම ආදරණීය ඉල්ලීමක්, හරිම ගෞරවනීය ඉල්ලීමක්. ඒ නිසා මම කිව්වා අමාධාරයේ අරමුණම ජීවිත සුවපත් කිරීම නම් සාර්ථක කිරීම නම් සතුටුයි අපි ඒ දේ කරන්න. ඒ නිසා එවන්න මට තාත්තාට අහන්න කියන්න අමාධාරය එදාට අපි කියන්නම් තාත්තා ලියු කවි වලින් හොඳම කවි කිහිපයක් තෝරාගෙන කියලා. එහෙනම් මම විශ්වාස කරනවා ගණේපල්ලේ වයි.ඒ. විජේවර්ධන මහතා මේ වෙද්දි අහගෙන ඇති. ඔහු ලියු කවි රස අතරින් තෝරාගත්තා සිරිබර ලංකා කවි පෙළෙන් කවි කිහිපයක් අපේ හඳුනන මේ අපි ඉන්න තන ගෞරවය ගැන අභිමානය ගැන වටිනාකම ගැන කතා කරන හින්දා ආදේශ කර ගැනීමට පහසුයි. මෙතුමා මෙන්න මෙහෙම ලියනවා. සිරිබර හෙළ දිවය පෙරදිග මුතු ඇටය දියදම් දිනි තියගේ බඳ හෙවු රන් පටය විරුදාවලි බැඳුන මෙයමා දිනු රටය මෙවැනි රටක් ලොව දැකුමත් උගහටය. සිංකඩගල නුවර මාගම විජිතපුරේ දඹදෙනි පොළොන් නරු සීගිරි අනුරපුරේ රන් කරඬුවේ දලදා හිමි දකින වරේ නොදැනිම මගේ දෙනෙතින් තුටු කඳුළු පිරේ
සිතුවම් කලාවට දුන් නව ජීවනය පැහැදිලි කරයි සීගිරි සොමිලාලනිය. පැරකුම් ගැමුණු රජ රට කළ පෝෂණය පිළිබඳ කෙසේ කරමිද කවි ගායනය. හරිම සුන්දරයි, හරිම ලස්සනයි. ගණේපල්ලේ වයියේ විජේවර්ධන පියාණන්ට අමාදහරෙන් අපට සුබ උපන්දිනයක් කියලා පතන්නට පුළුවන්. අර දරුවන් පින්බර සිතින් පියාණන් ගැන සිතන බව අපට දැනුණු හැඟුණු නිසා. ඒ යහපත් කරුණත් සිදු කරමින් අප දැන් සූදානම් විරාමයක් ලබා ගන්නට. විරාමින් පසුවත් යහපත් දෑ ගැන කතා කරන්නට මේ මහා මේඝවර්ණ උද්‍යානයට පැමිණෙන්නට අප සූදානම්. රදුන් වහන්සේ ජයශ්‍රී මහා බෝධිහාමුදුරන් වහන්සේ පිටිවරාගත් අටමස්ථානය අරා වැජබ සිටින මේ මහා මේඝවර්ණ උද්‍යානයේට මහා මෙවුනා උයනට අපේ අලි ඔබට ඇරයුම් කර සිටිනවා ස්වර්ණවාහිනී අමාදහර දහම් සභාවට ගොඩවන්නට එක්වන්නට යයි කියා. ජීවිතයේ සතු කරගත යුතු බෞද්ධයාගේ හොඳම පොත බවට පත්විය යුත්තේ පින් පොත කියන වගයි අප සඳහන් කරමින් සිටින්නේ. භෞතිකව පොතක් නැතිව උනත් කමක් නැහැ. ඔබ කරන හැම දෙයක්ම යහපත් දෙයක් බවට පත්වනවා නම්, නමුත් ඒ කරන කියන හැම දෙයක්ම ලියා තබන්නට පිළිවන් නම් අනාගතයේදී එය ජීවිතයේ තෘප්තිමත් කරන හොඳම ආභරණය බවට පත්වනවාට, හොඳම ආයුධය බවට පත්වනවාට, හොඳම සාධකය බවට පත්වනවාටත් කිසිම සැකයක් නැහැ. අද අමාදාර දහම් සභාවට වැඩම කොට සිටින්නේ අපේ දොඩම්පහළ රාහුල හාමුදුරන් වහන්සේ සහ අපේ නාරම්පනාවේ නන්දරතන හාමුදුරන් වහන්සේ. දොඩම්පහළ හාමුදුරන් වහන්සේ ඉතාමත්ම වටිනා ආකාරයට කරුණු කීපයක් පහුගිය අවස්ථාවේදී පැහැදිලි කරද්දී මට එස් මහින්ද හාමුදුරුවෝ මතක් වුණා. අපේ හාමුදුරනේ උන්වහන්සේ බොහොම සැරට ලිව්වා, ඔබ වහන්සේ ටිකක් සැරට කිව්වා. දෙකම අපේ ජීවිත පෝෂණය කරන්නට අවශ්‍ය වන එව්වා. ඒ හින්දා එහෙම ලිව්වත් ඔහම කිව්වත් ඒ දේවල් හරියට ගන්න සමාජයේ පින්වන්ත වූහොත් වටින්නේ සමාජයටමයි. මට එතනදී මතක් වුණා එස් මහින්ද හාමුදුරුවෝ කියපු කවියක්, ලිව් කවියක් ඔය පින් පව් ගැන. එහි තිබ්බේ ගයයි වයයි අපි විමුයයි පොහොසත්තු හිඟයි කියයි දුටු තැනකදී දුප්පත්තු පවයි පිනයි ලාබෙට හරවාගත්තු අපොයි අපොයි අද ලක්මවගේ පුත්තු. ඒ කාලේ හිටපු ලක්මවගේ පුත්තු ගැන එහෙම කිව්වට අදත් එහෙමම කියන්න වෙනවාද කියන එක අපේ නාරම්පනාවේ හාමුදුරන් වහන්සේ පැහැදිලි කරાવી. මොකද උන්වහන්සේලා මේ සමාජයත් එක්ක හොඳින් ගැටෙන ස්වාමීන් වහන්සේලා නිසා. කොහොම වුණත් අපේ හාමුදුරනේ ඔබ වහන්සේටයි ආරාධනා කරන්නේ. අපි එදා සිට වැඩිහිටියෝ පුරුදු වෙලා තියෙනවා වර්තමාන සමාජයට දොස් කියන්න. අතීතයේ ගත්තොත් අතීතේ ඉඳන්ම අද වැඩිහිටියෝ ඊළඟ පරපුරට දොස් කියනවා. ඒ අය වැඩිහිටි වෙනකොටත් ඊළඟ පරපුරට දොස් කියාවි. ඒකෙන් අදහස් කරන්නේ ඒ වැඩිහිටි වුණාට පස්සේ අර හැදියගෙන එන ළමා පරපුර, ඒ තරුණ පරපුර, ඒ වගේම නවීන සමාජය දොස් සහිතයි කියලා දොස් දැක්වීමක් කරන්නේ. එතකොට ඒක අපි ආධාරකයක් හැටියට ගත්තොත් එහෙම අතීතයේ ඉඳලා ටිකෙන් ටික අපේ ಗುಣධර්ම පැත්ත අඩු වෙලා තිබෙනවා දෝ කියන ප්‍රශ්නාර්ථයක් නැගෙනවා. කෙසේ හෝ බුද්ධ ධර්මයේ අනුව අපි බැලුවොත් ධම්මපදයේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා යස්ස අස්සු මුකෝ රෝධම් විපාකම් පටිසේවති කියලා ගාථාවක කොටසක්. කඳුළු මුසු දෙනෙතින් යමක ප්‍රතිපලයේ විඳින්න වෙනවා නම් ඒ දේ කරන්න එපා. ඒක අදහස. කඳුළු මුසු මොහොනේ ඒක යමක් කරලා පස්සේ ඒක සිහි කරනකොට දෑසට කඳුළු
එනවනම් ඒ කියන්නේ දුක් වෙනවනම් යමක් කරලා පස්සේ පසුතැවෙන්න එපා කියන එක. එහෙම පස්සේ පසුතැවෙන දේවල් කරන්න එපා කියලා. ඒ වගේම ඒක අනිත් පැත්ත හොඳ පැත්ත තියෙන යස්ස පතීතෝසු මොනු විපාකම් පටිසේවති කියලා. යමක් සිහි කරනකොට සතුට ඇති වෙනවා නම් අන්න එහෙම දේවල් කරන්න කියලා. ඉතාම වටිනා පාඩමක්. එතකොට අපි මේ උදාහරණ දෙක ගත්තොත් අපි නැවත අපි කළ දේ පිළිබඳ ආපහු හිතලා බලනකොට හිතට සතුටක් දැනෙනවා නම් ඒ සතුට කියන්නේ ධම්ම පීතිය කියන එක. බුදුදහමේ සඳහන් වෙනවා ධාර්මිකව ජීවත් වෙලා ධාර්මික යමක් කරලා ලබන සතුට ධම්ම පීතිය කියලා. දැන් අද ලබන කියන පීතිය නෙමෙයි එතන කියන්නේ. අද හිත නොසන්සුන් වෙලා අයථා විදිහට ලබන සතුට නෙමෙයි. එතස බුදුදහමේ පදනමක් තිබෙනවා. ඒ පදනම තමයි ධාර්මික බව. ඒ ධාර්මික බව තුළ කාටවත් කරදරයක්, හිරිහැරයක්, හිංසාවක්, පීඩාවක් නොවි තමන්ගේ ශක්තියෙන්, ධෛර්යයෙන්, දාඩිය මහන්සියෙන් වෙහෙසලා උපයාස අපයාගෙන හොඳින් කාලා බීලා සතුටින් ජීවත් වෙනවා කියන එක. පිනක් දහමක් කරගෙන. ඉතින් ඒ ජීවිතය තමයි බුදුදහමේ අගය කරන්නේ. ඉතින් මේ අතීතයේ ඉඳන්ම අතීතයේ දැන් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඒ දුන්න පණිවිඩය ඉතා ඉක්මනින් මේ රටේ ව්‍යාප්ත වුණා. සියලු දෙනාම ලොකු ප්‍රවණතාවයක් ඇති වුණා තිබුණ මිත්‍යා අදහස් අත්හැරලා යථාර්ථවාදී අදහස් ඇතුව සත්‍ය දැකලා මිහිඳු මහරහතන් වහන්සේ පෙන්වලා දුන්න සත්‍ය දැකලා ඒ සත්‍යවාදී ජීවිත ගත කළා. එතකොට මේ අපි සරල උදාහරණයක් අරගත්තොත් මේ පන්සිල් සමාදන් වීම කොච්චර ගැඹුරින් පන්සිල් සමාදන් වුණාද කියලා කියනවා නම් එක්තරා කතා පුවතක සඳහන් වෙන කෙනෙක් හේනට යනකොට පිඹුරෙක් පැනලා මෙයා වෙලා ගන්නවා. මෙයාගේ අතේ කැත්තක් තිබෙනවා. මෙයා අපි ආයුධයක් තියෙනවා නම් කොටන එකනේ කරන්නේ. මෙයා කෙටුවේ නැහැ. එතකොට මේ නමුත් පිඹුරා ටික ටික මෙයා වෙලාගෙන තද කරනවා. පස්සේ මෙයා කල්පනා කළා මම මෛත්‍රී කරනවා. මම සතුන් මරන්නේ නැහැ. ඒ සත්‍යයෙන් මම ආරක්ෂා වෙනවා කියලා මෙයා සත්‍යක්‍රියා කරනවා. නමුත් මෙයාට හිතෙන මේකට බාධාවක් තියෙනවා. මගේ සත්‍යක්‍රියාවට බාධාවක් තියෙනවා කියලා. මොකද්ද බාධාව? අර අතේ තියෙන කැත්ත. ඒ නිසා මේ කැත්ත අරගෙන ඈතට විසිකනවා මෙයා. විසිකලා හදවතින්ම මෙයා මෛත්‍රී කරනවා. මේ සතා සුවපත් වේවා කියලා. එතකොට මේ ටික වෙලාවක් යනකොට මේ පිඹුරා මොහු හිමින් ලිහලා හිමීට පැත්තකට ඇදලා යනවා කියලා. එතන මේ කතාව තුළ තිබෙනවා හැබෑටම මේ අල්ප සත්‍යයක් නෙමෙයි. හැබෑටම හදවතින්ම පන්සිල් රකින්නවා නම් එතන ඔහුට අවශ්‍ය ආරක්ෂාව රැකවරණය සැලසෙනවා කියන එක. තව පුංචි කතාවක් මට සිහි වෙනවා. ඔය මගමානවක ජාතක කතාවේ ඒ මගමානවක පන්සිල් ආරක්ෂා කරනවා 30 දෙනෙක්ගේ පිරිසක් සමග බොහොම යහපත් සමාජ සේවා කටයුතු සිද්ධ කරනවා. ඉතින් එදත් ඒ හොඳ දේවල් කරන අයටත් විරුද්ධව ඉඳලා තියෙන මිනිස්සු. ඒ ග්‍රාම සේවකවරයා මොහු වැරදිකරුවෙක් හැටියට රජුරවන්ට කේලම් කියලා ඔහු මරවන්න නියම කරනවා. ඒ වෙලාවේ අනිත් අය තැති ගන්නවා. ඒ 30 දෙනාම තැති ගන්නවා. මෙයා කියන අපි මෙතෙක්කල් හරියට අපි පන්සිල් ආරක්ෂා කළා. සත්‍යවාදීව කටයුතු කළා. ඒ කරපු දේවල් හොඳ සිහි කරන්න. හොඳ සිහි කරලා ඒ සත්‍ය බලය සත්‍යක්‍රියා කරන්න කියලා මේ අය මෙහෙම කළා. ඒ වෙලාවේ අර රජුරු ඇතාලව පාගවල මරන්න නියම කළේ. පස්සේ ඇතා මෙතෙන්ට එනවා. දක්කාගෙන එනවා. මේ අය ළඟට ඇවිල්ලා ඉව කරලා ඇතා පැත්තකට හැරෙනවා. මේ අය පාගන්නේ නැහැ. ඊට පස්සේ මේ ඇතා බය වෙලා වෙන්න ඇති කියලා තව ඇතෙක් ගෙන්නනවා. ඒ ඇතාටත් අර විදිහටම සත්‍යක්‍රියා කරන මේකට මේ සතත් සුවපත් වේවා. අපට නියෝග දුන්න රජුරුවත් සුවපත් වේවා. අපට කේලම් කියපු ග්‍රාම සේවකත් සුවපත් වේවා. අපි මෙතෙක් කල් කරපු සත්‍ය බලයෙන් අපට යහපතක් වේවා කියලා මේ අදිෂ්ඨාන කරනවා. ඉතින් අර දෙවෙනි වතාවට ආපු ඇතත් මග හැරලා යනවා. ඊට පස්සේ රජුරුව කියනවා එහෙනම් මේ කට්ටිය ළඟ මොකක් හරි මේ බෙහෙතක් ඇති කියලා. ඒ කාලේ එහෙමත් තිබිලා තියෙනවානේ. පස්සේ පරීක්ෂා කරලා බලනවා එහෙම මොකුත් නැහැ. ඊට පස්සේ මේ අය අහනවා මේ උඹලගේ මොකක් හරි මන්ත්‍රයක් තියෙනවද කියලා. ඊට පස්සේ කියන මන්ත්‍රයක් තියෙනවා කියලා. මොකක්ද මන්ත්‍රය කියන පන්සිල්. අපි පන්සිල් ආරක්ෂා කරනවා. කවදාවත් හානියක් කරන්න මේ වගේ වැඩ කරලා තියෙන ඒ සත්‍ය බලයෙන් අප ආරක්ෂා වේවා කියලා අදිෂ්ඨාන කළා.
ඊට පස්සේ රජුරෝ ප්‍රශ්න කරනවා මෙච්චර හොඳ දේවල් කරනවා නම් ඇයි මේ වගේ සාපරාධී ක්‍රියා කළේ කියලා. එතකොට මෙයා කියන අපි එහෙම කළේ නැහැ. මේ ග්‍රාම සේවක තමයි මේ බොරු චෝදනාවක් දාලා අපට මරවන්න නියම කළේ කියලා. ඉතින් මේ කාරණේ ගත්තොත් මේ ඇතෙක් ආපහු හරවලා යවන්න පුළුවන් ශක්තියක් තිබෙනවා හිතට. හරියට පන්සිල් ටික අඩුතරමේ පන්සිල් ටික හරියට රැක්කොත් Tamanට අවශ්‍ය රැකවරණයේ පරිසරයෙන් ගොඩ නැගෙනවා. ඇතෙකුටවත් බෑ තමා පා ගන්න. අර මා මුලින් සඳහන් කළ පිඹුරෙක් වෙලාගෙන පිඹුරාහු අත්හැරලා ගියා. සැබවින් මේක කරන්න තමන්ගේ හදවතට එකඟව කාටවත් පේනෙන්න නෙමෙයි. අද හුඟක් දේවල් බොහොම සෝබන දේවල් නේ තියෙන කාට දන් දෙන්නේ සමහරට කාටවත් පේන්න. ඔක්කොම පේනෙන්න කරන්නේ. ඉතින් එතන සත්‍යයක් නැහැ. මුළු ජීවිත කාලේ පුරා ප්‍රතිපත්තියක් හැටියට ප්‍රතිපත්ති ගරුකව තමා යමක් කරනවා නම් තමාට කරදරයක් දුකක් ඇති වෙන වෙලාවකදී ඒ සත්‍යානුභාවයෙන් සිතක් වේවා කියලා අදිෂ්ඨාන කළාම ඔහුට අවශ්‍ය ශක්තිය සුවය සැලසෙනවා. ඉතින් ඒ නිසා ධම්ම දායාදා හෝත කියලා ධර්මයේ දායාදයක් කරගන්න ඕන. රැකවරණයක් කරගන්න ඕන. ධම්ම සරණ වෙන බාහිර සරණ නෙමෙයි. අද මේ බොහොම කනගාටුයි කියන්නේ මිනිස්සු බාහිරට යොමු වෙලා තියෙන. අර හැබෑ සත්‍ය හදවතින්ම ලබන ඒ සත්‍ය මිනිස්සු තුල නැහැ. ඒ නිසා බාහිර පිහිට හොයන්න යොමු වෙලා තියෙන්නේ. දැන් හුඟක් විට වයසට ගියපුවාම හුඟක් අයට අපල තියනවා කියලා. ඉතින් අර නැකත්වරු කියන පහන් පත්තු කරන්න බෝධි පූජා පවත්වන්න කියලා. සමහරවිට පළවෙනි වතාවට ඒ පන්සලට එන්නේ පහනක් පත්තු කරන්න. ඉතින් එහෙම පිහිටක් ලැබෙන්නේ නැහැ. හැමදාම මල් පහන් පූජා කරලා හවසට අඩුතරමේ දෛනික ප්‍රතිපත්ති තියෙන අපේ බෞද්ධයන් තුළ හැඩ ගැහුණු එදිනෙදා ප්‍රතිපත්ති. හවසට ඔක්කොම වැඳලා මල් පූජා කරලා ඔක්කොටම මල් අතගස්සවලා වැඳලා වන්දනා ගාථා කියවලා තමයි නිදාගන්නේ. ඒ නිින්ද කොච්චර වටිනවද මිනිහෙකුට. හොඳට නිින්ද යනවා. මොකද හිතේ තියෙන බර, ක්‍රෝධය, වෛරය ඔක්කොම අත්හැරිලා අහස වගේ හිත අහස වගේ කරගෙනයි නිදා ගන්න ඕනේ. ඒකයි අපේ බෞද්ධ ප්‍රතිපත්ති. ඔක්කොම මූණ හොදා ගන්නවානේ. දැන් සමහර කට ඉසත් පීරලා, පවුඩර් දාලා, සෙන්ට් ගාගෙන තමයි නිදාගන්නෙත් ඔක්කොම ඉවරලා. නම හිතේ අර තියෙන බර, කරදර, ප්‍රශ්න ඔක්කොම එහෙමමයි. හිත පිරිසුදු කරගන්නේ නැහැ. ඉතින් එදා ඔය සුවඳ නෙමෙයි. හිත සුවඳවත්. ඒ නිසා හිත බුදුහාමුදුර ළඟට ගිහිල්ලා මල් පූජා කරලා වැඳලා තමයි නිදාගන්නේ. එතකොට හොඳ සුවබර නිින්දක් ලැබෙනවා. පහුවදත් හොඳින් වැඩ කරන්න පුළුවන්. ඉතින් අද ඒකේ අනිත් පැත්ත වෙලා තියෙන හිතේ රාගය, ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව මේවා පුරවාගෙන බාහිරින් පමණක් ලස්සන වෙලා නිදාගත්තට වැඩක් නැහැ. රෑ අප්‍රමාණ වේදනාවන්ගෙන් තමයි රාත්‍රිය ගත කරන්නේ. ඉතින් ඒ නිසා තමාට තමා අවංක වීම, හදවතට එකඟව කටයුතු කිරීම තුළ තමයි බුදුදහමෙන් ලබන ශක්තිය, බලය ඇති වෙන්නේ. ඒ නිසා තමන්ට අපි කියන ආත්ම විශ්වාසය කියලා. ඒ ආත්ම විශ්වාසය දැහැමි ආත්ම විශ්වාසයක් බවට පත් කර ගන්නවා නම් මං කවදාවත් කෙනෙකුට හානියක් කරලා නැහැ. අනිත් රටේ ඔක්කොම කරනවා වෙන්න පුළුවන්. ඒක අපිට ප්‍රශ්නයක් නෑ. මම කරලා නැහැ කියලා තමාට සතුටු වෙන්න පුළුවන් නම් ඒ තෘප්තිය තමයි Tamanට බලයක් පිණිස පවතින්නේ. ඒ නිසා පන්සිල් වල ඉඳලා Tamanට හැකි පමණෙන් ගුණධර්ම වඩා වර්ධනය කරගන්නවා නම් ඒ තුලින් තමාට විශ්වාසවන්ත නම් තමා යහපත් පුද්ගලයෙක්, මම කාටවත් හිරිහැරයක් හිංසාවක් කරලා නැහැ කියලා ඒක මහ විශාල සතුටක්, අධ්‍යාත්මික ප්‍රීතියක්. පසුතැවෙන්න වෙන්නේ නැහැ. එහෙම නැතුව අද සමාජයේ දිහා දකිනකොට අපිට පේනවා සමහර කට්ටිය අයථා දේවල් කරලා හම්බ කරලා මහා වේගෙන් යාන වාහනවල යනවා, සුඛෝභෝගී වාහනවල යනවා. අනේ අපිට එහෙම නැහැනේ කියලා. ඒවා බොහොම తాවකාලිකයි. ඕන් අභ්‍යන්තරිකව අප්‍රමාණව විඳවනවා. කොයි වෙලාවෙ හරි ඕන් බිඳ වැටෙනවා. ඒ නිසා තමාට ලැබෙන සුළු දෙයින් හරි තමන් හරි හම්බ කරගෙන දාඩිය මහන්සියෙන් උපයාස අපයාගෙන කාලා බීලා ඇඳලා පැළඳලා ඉන්නවා නම් මැරෙන තුරුම තමන්ට ඒක ශක්තියක් වෙනවා. කවදාවත් එතනින් පහළට වැටෙන්නේ නැහැ. ඒ නිසා මේ අධ්‍යාත්මික තෘප්තිය දැන් අද සංසන්දනය කළ බලන්න එදා අපේ රටේ මිහිඳු මහරහතන් වහන්සේ වඩිනකොට තිබුණු තත්වයයි අද තත්වයයි බාහිර දේවල් දිහා බලනකොට අප්‍රමාණ සුඛෝභෝගී භාණ්ඩ තිබෙනවා. නමුත් එදා එහෙම තිබුණේ නැහැ. නමුත් මේ මිනිස්සු සතුටින් හිටියා. සතුට අප්‍රමාණව තිබුණා. ඒ නිසා තමයි ඔවුන්ට කාලය ඉතුරු වුණේ. මේ වගේ මහා විශාල විහෙර විහාර ඉදි වුණේ කොහොමද? ඒ ගමක, නගරයක, ප්‍රදේශයක ලක්ෂ ගණනක්
දෙනා එකතු වුණා. ගොවිතැන් කළාට පස්සේ ඉන්න ඉතිරි කාල සීමාවේ එකතු වෙලා මේ වැව්වමුණු හැදුවා. බලන්න අද වැවක් හදා ගන්න පුළුවන්ද කියලා. මේ ගොඩ වෙලා තියෙන වැවක පස් පෙඩැල්ලක් කපලා අයින් කරනවද? පාරක හැප්පෙන ගලක් තිබුණාත් අයින් කරනවද? එහෙම කරන්න තරම් මානසිකත්වයක් නැහැ. ඔක්කොම පෞද්ගලික වෙලා තමන් ගැන විතරයි හිතන්නේ. ඉතින් එදා පොදු බවක් තිබුණා, මෛත්‍රිය තිබුණා, කරුණාව තිබුණා, අනිත් අය ගැන උණු වෙන හදවතක් තිබුණා. ඒ නිසා හැම වෙලාවෙම මහා සංඝරත්නයේ උපදෙස් අනුව සැබෑ බෞද්ධ ජීවිතයක් ගත කළා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ මිනිසුන්ගේ ගමන් මාර්ගය ගත්තාම අධ්‍යාත්මික වශයෙන් උසස්ම පිරිසක් හිටපු යුගය තමයි අනුරාධපුර යුගය. ඒ නිසා තමයි ඒ නටබුන් තමයි අදත් දකින්න ලැබෙන්නේ. එවනම් අද කාලේ අපි අපේ ගුණධර්ම පැත්තට පහළ වැටලා තියෙනවා. මොකද ලෝකයේ තියෙන විවිධ සංකර දේවල් ඉස්මතු කරලා අරගෙන තිබෙනවා. අඩුතරමේ දැන් අපිට පේන මේ තියෙන ගහකොළ දිහා බැලුවොත් එහෙම අවුරුදු දහස් ගණන් පැරණි ගස් තියෙනවා. දැන් අද ලෝකේ නොයෙක් තැන් වලින් පරිශන කරලා ගෙනල්ලා අලුතෙන් හිටවන ගහ පරිසරයට විසයි. ඒ බීජ විසයි. ඉතින් ඒ නිසා පරිසරයත් වෙනසලා තියෙනවා, මිනිසත් වෙනසලා තිබෙනවා. ඒ නිසා අධ්‍යාත්මයට අප යොමු වෙන්න ඕනෑ කියන තැනටයි අපි ආපසු ගමන් කළ යුත්තේ කියන එකයි මතක් කළ යුත්තේ. ජීවිතයට ඕනම කරන පොත, පින් පොත කියන වග අප ඔබට සිහිපත් කරමින් සිටින්නේ. ජීවත් වෙන්න සල්ලි අවශ්‍යයි තමයි. හැබැයි සල්ලි වෙනුවෙන් ජීවත් වන්න බෑ අපට. බැංකු පොත පිරෙන තරමට හිත සැනසෙන බවත් ඇත්ත. හැබැයි බැංකු පොත පිරුණු තරමට හිත සනසා ගන්න බෑ. පිරිය යුතුම පොත පින් පොත බවට කවදා හරි දවසක අපට තේරෙවි. හැබැයි එහෙම තේරෙනකොට කල් වැඩි වුණොත් ඒක ලොකු ප්‍රශ්නයක් වේවි. ඒ නිසා තමයි අප මේ සඳහන් කරන්නේ මැරෙන මිනිසුන් ලෙස ජීවත් වන අප අනිවාර්යෙන්ම යහපත් දෑ වැඩි වශයෙන් සපයා ගන්නට උත්සාහ කරමු කියා. මෙරට සිටි රාජ්‍ය බැංකුව ප්‍රධානියෙක් බවට පත් වුණු කරුණාජීව මහතාවයි කරුණාජීව මහත්මයා එතුමා මිය යන්න කලින් ලියපු කවියක් තියෙනවා. ඒ කවියේ එතුමා ලියලා තියෙන්නේ මොකටද ಗುಣ කතන සැරසිලි වැඩක් නැති හොඳටම වැඩි වුණොත් සුදු කොඩි දෙකක් ඇති. හොඳ වැඩ ගොඩක් කළ කාටත් බරක් නැති මිනිහෙක් මලා කිව්වොත් හොඳටෝම ඇති. අපි කාටත් එහෙම කියන්නට පුළුවන් නම් හොඳටෝම ඇති. සරසිලි ගුණ කතන වලින් අපේ මතු ආත්මයට කිසිම හේතුවක් සාධකයක් ඇතිවන්නේ නැහැ. හැබැයි අප ජීවත් වෙලා ඉන්න විට කළ හොඳ පමණක් අප පසුපස අනිවාර්යයෙන්ම සසර පුරාවට පැමිණේවි. ඒ නිසා මරණ තුරාවට සල්ලි හම්බ කරන්නේ නැතුව මරණ තුරාවට යහපත් දෑ රැස් කරමු. මොකද මිනි ඇඳුමට සාක්කු මහන්නේ නැහැ කවදාවත්. ඒ හින්දා හම්බ කරන රැස් කරන සල්ලි අරන් යන්න කවදාවත් අපිට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අපි සූදානම් වන්නේ කෙටි විරාමයක් ලබා ගන්නටයි. විරාමෙන් පසු යලිත් අමාදහර දහම් සභාවට එක්වන්නට සූදානම්. ලෝකය සමාජය කියන්නේ හොඳත් නරකත් එකට මුසු වී ඇති තැනක්. ලියා ගන්නට හොයා ගන්නට සමහර වෙලාවට හොඳ නරක කුමක්ද කියා අපහසු වන්නට අසීරු වන්නට පුළුවන්. නමුත් හංසයා කිරත් දියත් වෙන්ව හඳුනා ගන්නවා පෙරා ගන්නවාසේ අපටත් හොඳම හඳුනා ගන්නට හොයා ගන්නට ලබා ගන්නට සිදු වෙනවා. හොඳම දේ දකින්නට, හොඳම දේ හිතන්නට, හොඳම දේ කරන්නට පුළුවන් නම් අපිට ඒ තමයි හරිම වටින්නේ. හොඳම දෙයක් දකින්නට ඔබව යොමු කරන්නටයි මේ සූදානම් වන්නේ.
රුවන්මැලි සෑරදුන් වහන්සේ වෙත සිදු කරන දහවල් බුද්ධ පූජා පුණ්‍ය කර්මය මුළු රටටම මුළු ලොවටම දැක බලා ගන්නට ඉඩහසර සලසා දෙන්නට දැන් අප සූදානම්. ඔබ ඉන්නා තැනක සිට මේ බුද්ධ පූජා පුණ්‍ය කර්මය සමගින් එක් වන්නට ඔබට ආරාධනා කරනවා. මේ වන විට වීරඹුවේ පියරතන හාමුදුරන් වහන්සේ සූදානමින් සිටිනවා බුද්ධ පූජා පුණ්‍ය කර්මය මෙහෙවන්නට. අපේ හාමුදුරන් වහන්සේට අප මෙහි සිට ආරාධනා කර සිටිනවා. හොඳයි, කවුරුත් නිශ්ශබ්ද වෙලා සාදුනාදයක් පවත්වන්න. පංචශීලයේ සමාදන් වීම සඳහා කවුරුත් নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တ තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි တ තියම්පි ධම්මං සරණං ගච්ඡාමි တ තියම්පි සංඝං සරණං ගච්ඡාමි  පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි  අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි  කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි  මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි  සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි  මා විසින් සමාදන් වන්නට යෙදුනා වූ තිසරණ සහිත වූ පංචශීලය මගඵල නිවන් මග හෙලි පෙහෙලි වීම සඳහාම හේතු වාසනා වේවා පාරමිතාවක්ම වේවා පාරමිතාවක්ම වේවා පාරමිතාවක්ම වේවා. හොඳයි, කවුරු සාදුනාදයක් පවත්වන්න. තෙරුවන් වන්දනාමාන කරන ගාථා, පුද පූජා පවත්වන ගාථා ආදිය මා කීවාට පසුව කවුරුත් කියන්න. හොඳයි, නැවත වරක් සාදුනාදයක් පවත්වන්න. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජ
ලජ්ජා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති නමාමි බුද්ධං ගුණ සාගරන්තං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ ජුගුච්ඡෝ සකලෝ දුගන්ධෝ ගච්ඡanti සබ්බේ මරණං අහංච නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති නමාමි ධම්මං සුගතේන දේසිතං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ ජුගුච්ඡෝ සකලෝ දුගන්ධෝ ගච්ඡanti සබ්බේ මරණං අහංච යේච ධම්මා අතීතාච යේච ධම්මා අනාගතා පච්චුප්පන්නාචයේ ධම්මා අහං වන්දාමි සබ්බදා නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙය්‍යෝ පාහුනෙය්‍යෝ දක්ඛිනෙය්‍යෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති නමාමි සංඝං මුනි රාජ ශාවකං සත්තා සදා හොන්තු සුඛී අවේරා
කායෝ ජුගුච්ඡෝ සකලෝ දුගන්ධෝ ගච්ඡanti සබ්බේ මරණං අහංච නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධීන් බුද්ධ රූපං සකලං සදා සයන්සු යස්මින් සුගතස්ස ධාතු නිම්මාය රන්සුජ්ජල බුද්ධ රූපං ස්වන්නමාලීති පතිත නාමං වන්දා මහන්තුප වරම් මහග්ගං යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයන්නකා පත්තෝ සබ්බං යුතං සත්තා වන්දේ තම්බෝධි පාදපං ඉම්මේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහම්පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ සද්ධාය සම්පදිත්තේන දීපේන තම දන්සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදන් ගන්ධ සම්භාර යුත්තේන දූපේන හංසුගන්ධිනා පූජයේ පූජනීයානං පූජා භාජන මුත්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛම් පුප්පම් මිලායාති යතහා ඉදම්මේ කායෝ තථායාති විනාශ භාවං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීය මේ තන් භගවා පතිගන්හාතු මුත්තමං අදිවාසේ තුනෝ බන්තේ භෝජනම් පරිකප්පිතං අනුකම්පං පාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේ තුනෝ බන්තේ ව්‍යාංචනම් පරිකප්පිතං අනුකම්පං පාදාය
පතිගන්හාතු මුත්තමං අදිවාසේතුනෝ බන්තේ කජ්ජකම් පරිකප්පිතං අනුකම්පං පාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේතුනෝ බන්තේ පලාපලම් පරිකප්පිතං අනුකම්පං පාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේතුනෝ බන්තේ තාම්බූලම් පරිකප්පිතං අනුකම්පං පාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේතුනෝ බන්තේ සබ්බං සද්ධාය පූජිතං අනුකම්පං පාදාය පතිගන්හාතු මුත්තමං අප විසින් පූජා කරන්නට යෙදුනා වූ සියලුම පූජාව අප කෙරෙහි අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ විසින් පිළිගන්නාසේක්වා මේ සියලු පූජාව සංසාර දුකින් අත මිදීම පතා බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරමි පූජාම වේවා මේ සියලු පූජාව හේතු කොටගෙන මගඵල නිවන් මග හෙලි පෙහෙලි වේවා නැන නුවණ දියුණු වේවා ධර්මඥානය පහළ වේවා මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා නිවන් දකිම්වා මාමෙන්ම සියලු ලෝ සත්වයෝද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා පාරමිතාවක්ම වේවා පාරමිතාවක්ම වේවා පාරමිතාවක්ම වේවා. හොඳයි කවුරු සාදුනාදයක් පවත්වන්න. මේ ගාථාව කියමින් පැන්වක් කරන්න. මුදුත කලුනේ නාත ජාලතිත්තේන සුලක්කනේ සභාව පරිසුද්දේත සෝදේත කර පල්ලවේ. හොඳයි කවුරු සාදුනාදයක් පවත්වන්න. උතුම් වප්පුර පසළොස්වක පොහෝ දවසේ මේ වස්තුම් මාසයේ අවසාන දවසේ උතුම් තුන් ලෝකයෙන්ම උතුම් වූ ස්වර්ණමාලී මහා සෑරාජානන් වහන්සේ අභියස අද දවසේ ශ්‍රද්ධාවෙන් යුක්ත ප්‍රදාන වශයෙන් මේ
සතිපින්කම් මාලාවට දායකත්වයේ සපයන ඒ සතිපින්කම් මාලාවේ 13 වෙනි සති පූජා පින්කමට සහ සම්බන්ධ වෙලා සිටින මණික්කඩවර මහා පල්ලේගම මල්යාන මිනිමාරුව කෑගල්ල සියඹලංගමුව අලව්ව මීරිගම කොහොඹදෙනිය පොතුකොළ දෙනිය ආදී ප්‍රදේශවලින් පැමිණලා සිටින මේ පින්වන්ත සියලු දෙනාමත් එකතු පාදා වෙලා ලංකාවේ නොයෙක් ප්‍රදේශවලින් පැමිණිලා මේ උතුම් වූ පුණ්‍ය කර්මයන් සඳහා එකතු පාදා වෙලා සිටින මේ පින්වන්ත සියලු දෙනාමත් විසින් පවත්වන්නට යෙදුනා වූ මේ සියලුම පුණ්‍ය කර්මයන්ගෙන් උපාදනය වන්නට යෙදුනා වූ සියලුම සකල කුසල පුණ්‍ය සම්භාර ධර්මයෝ ප්‍රථම කොට වවත් අපවත් රටත් ජාතියත් ආගමත් ආරක්ෂා කරන්නා වූ ශ්‍රී විෂ්ණු කතරගම සමන්විභීෂණ ගම්බාර මල්ල වණ්ඩාර දුටුගැමුණු අයියනායක ආදී සමස්ත දිව්‍ය රාජ සමූහයා විසින් පින් පඬුරක් වශයෙන් අනුමෝදන් වනු ලබත්වා එසේ පින් අනුමෝදන් වීමෙන් ප්‍රමෝදයට පත්වන්නා වූ සෙලෝම දෙවි දේවතාවෝ දෙවියන්ගේ දෙවිසුරු වැඩි කරගනිත්වා ඔබවත් අපවත් රට ජාතියත් ආගමත් ආරක්ෂා කරත්වා මේ සංසාර දුක්ඛයෙන් අත මිදලා ඒ දෙවියනුත් ප්‍රාර්ථනා කරන්නා වූ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමෙන් අමා මහ නිවනටම පත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ පින්කම් සඳහා නොමුදව අවවාද අනුශාසනා කරන්නා වූ අප ස්වර්ණමාලී සෑ විහාරස්ථානයේ විහාරාධිපති දුරන්දර අපගේ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වර ප්‍රමුඛ මේ අටමස්ථාන පූජා භූමියේ වැඩ වාසය කරන්නා වූ සියලුම භික්ෂු මහා සංඝරත්නයේ නමින් අපවත් වී වදාලා වූ ගුරු දේවෝත්තමයාණන් වහන්සේලා ප්‍රමුඛ ඔබ අප අතරින් මිය පරලෝ යන්නට යෙදුනා වූ මෞපිය ගුරුවරාදී වර්ග પરම්පරාගත මළගිය ඥාති සමූහයාත් මේ පින් අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් වීමෙන් සැපයෙන් සැපයටම පැමිණේවා. සැප ඇති ස්ථානයේ කිපදියත් නම් සැප වඩාත් වර්ධනය කරගනිත්වා. මේ සංසාර දුක්ඛයෙන් අත මිදලා ඒ මළගිය ඥාති සමූහයාද අමා මහ නිවනින්ම සැනසීමටපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ පින්කම් සඳහා නමදව අවවාද අනුශාසනා කරනු ලබන අප විහාරස්ථානයේ ස්වර්ණමාලී සෑ විහාරස්ථානයේ විහාරාධිපති දුරන්දර අපගේ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රමුඛ ඒ වැඩ වාසය කරන්නා වූ සියලුම භික්ෂු මහා සංඝරත්නයට මේ බුද්ධ ශාසනයේ චිරස්ථීනය දෙසා වැඩ කටයුතු කරගෙන යාමට ශක්තිය ධෛර්යය නොමුදව ලැබේවා. නිදුක් නිරෝගී භාවය ලැබේවා. දීර්ඝායුෂ සැප සම්පන්නිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ පින්කම් මේ ලොවට දායාද කරන මේ ලොවට පෙන්වන මෙවැනි අතිවිශාල මහා අනර්ග පින්කම් මේ අද උතුම් පොහොය දවසේ මේ ලෝකයට පෙන්වන ඒ ස්වර්ණ වාහිනියේ අධ්‍යක්ෂක මණ්ඩලයටත් ඒ වගේම හරේන්ද්‍ර ජයලාල් මැතිතුමා ප්‍රමුඛ මේ පින්වන්ත සියලු දෙනාටමත් මෙවැනි පින්කම් මේ ලොවට දායාද කිරීමට මෙවැනි පින්කම් මේ ලෝකයට පෙන්වීමට නමදව ශක්තිය ධෛර්යය නමද ලැබේවා. නිදුක් නිරෝගී භාවය ලැබේවා. දීර්ඝායුෂ සැප සම්පන්නිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ පින්කම් වලට සහ සම්බන්ධ වෙලා සිටින මේ පින්වන්ත වැඩිහිටියන් කරන කියන රැකී ආරක්ෂා වෙළෙහඳාම් ගොහිතන්පත් ආදී සර්ව ප්‍රකාරයෙන් සාර්ථකත්වයට පත් වේවා. දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සර්ව ප්‍රකාරයෙන් සාර්ථකත්වයට පත් වේවා. මේ පින්කමට මේ ලෝකයේ නොයෙක් නම් දෙසින් සාදුනාදයක් යම්සේද පැවැත්වුවේ ඒ සියලුම තිනාට මේ පින්කම සඳහා සාදුනාදකින් පවා සහ සම්බන්ධ වුණ මේ සියලු දෙනාටමත් යම්කිසි ලෙඩක් දුකක් කරදරයක් මානසික කායික චිත්ත පීඩාවක් අමනුෂ්‍ය දෝෂයක් ග්‍රහපල දෝෂයක් නක්ෂත්‍ර දෝෂයක්
හෝහා ඇස් සහ කට වහ දෝෂයක් ඇත්තේ වී නම් ඒ සියලුම දෝෂයන් හිරුදුටු ගණ අඳුරමින් දුරින් දුර වේවා. නිදුක් නිරෝගී භාවය ලැබේවා. දීර්ඝායුෂ සැප සම්පන්නිය ලැබේවා. මේ සංසාර දුක්ඛයෙන් අත මිදලා උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමෙන් අමා මහ නිවනින් සැනසීම පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයෝ ඔබ අප සැම සියලු දෙනාටම එකසේ අත්පත් වේවා. හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. හොඳයි. එහෙනම් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගැනීම සඳහා කවුරුත් වන්දනාමාන කරන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භාන්තු තේ දුක්ඛ රෝග භය වේරා සෝකා සබ්බේ උපද්දවා අනේකාන්තරායාපි විනස්සන්තු ච තේජසා ජය සිද්ධි ධනල්ලාභං සොත්ති භාග්‍යං සුඛං බලං සිරියායෝච වන්නෝච භෝගම් උද්දීච යසවා සතවස්සාචායෝච ජීව සිද්ධි භවන්තු තේ. අද වප් පුර පසළොස්වක පොහොය දවසේ අමාධාර දහම් සභාවේ අවසන් මිනිත්තු කිහිපය වෙත යොමු වන්නටයි අප සූදානම් වන්නේ. මාතෘකාව කිමක්ද කියන වග අපි තා හොඳින් දන්නවා. ජීවිතයට ඕනෑම කරන පොත ගැන අපි කතා කරන්නේ ඒ පින් පොත බව. පොඩි දරුවෙකුට පවා දැනෙනවා. නමුත් ජීවිතයේ අප පින්පොත මොනතරම් පුරවාගෙන තිබෙනවාද කියන වග පිළිබඳව යලි යලිත් හැරී බලන්නට මෙවැනි සාකච්ඡාවන් මෙවැනි ධර්ම සාකච්ඡාවන් අනිවාර්යයෙන්ම හේතුවක් බවට පත්වනවා. ඒ නිසාම තමයි අපි මේ සාකච්ඡාව අද මාතෘකාවක් බවට පත් කරගනිමින්ම ඉදිරිපත් කරන්න තීරණය කළේ. දලයි ලාමාතුමා වරක සඳහන් කරනවා ඔබ හැම විටකම අන් අයට උදව් කළ යුතුයි. ඔබට යම් හේකින් අන් අයට උදව් කරන්නට බැරි නම් අඩුම තරමේ කරදර නොකර ඉන්න. කරදර නොකර සිටීම තරම් තවත් උදව්වක් ඒ අයට නැති වේවියයි කියා. ගොඩක් වෙලාවට සමහර විට අපිට කෙනෙකුට උදව්ම කරන්න ඉඩක් ලැබෙන්නට බැරි වෙන්නට පුළුවන් ප්‍රායෝගිකව ජීවිතේ. හැබැයි අඩුම ගණනේ ඔහුට හෝ ඇයට වචනයකින් ක්‍රියාවකින් බැල්මකින් පවා අපි කරදරයක් වදයක් බවට පත් නොවි ඉන්න පරිස්සම් වෙනවා නම් ඒක ඊට වඩා හොඳ උදව්වක් බවට පත්වන්නට පුළුවන්. මේ දලයි ලාමාතුමා වරක කියා තිබූ කතාවක් මා පොතක දුටු හැටි. අපේ හාමුදුරන් වහන්සේට නාරම්පනාවේ නන්දරතන හාමුදුරන් වහන්සේටයි මා යලිත් සමාරාධනා කරන්නේ අපේ සාකච්ඡාවේ උන්වහන්සේට ලැබෙන අවසන් අවස්ථාව බවට පත් වේවි. ඒ නිසාම තවත් යහපත් බොහෝ ද පෙරසේම ඔබ වහන්සේගෙන් උකහා ගන්නට අප බලාපොරොත්තු වෙන සිටිනවා. දලයි ලාමාතුමා විසින් කරන ලද ප්‍රකාශනය අපේ සමාජයටත් ඉතාමත්ම වටිනවා. අඩු තරමේ කෙනෙකුට කරදරයක් නොවී ඉන්නවා නම් ඒක බොහොම වටිනා දෙයක්. මට පුංචි කතාවක් මතක් වුණා. වයසක දෙපළක් ගෙදරක නිදාගෙන ඉන්නවලු. එතන පඩිපෙළ ළඟ තරුණ කට්ටියක් එකතු වෙලා ලොකු පාටියක්. ඉතින් මේ රෑ 11 12 වෙනකොටත් මෙයාට නිදා ගන්නට නෑලු. පස්සේ පිරිමි මහත්තයා එළියට ඇවිල්ලා කිව්වලු මේ අපි නිදාගෙන ඉන්න එක ඔය කට්ටියට කරදරයක් නම් සමා වෙන්න කියලා. ඉතින් මෙච්චර ඒ ගැන කියන්න ඕනනේ. ඉතින් මේ ඒක හිතා ගන්න පුළුවන් ඊටු ටික. ඉතින් අද හුඟක් විට අපි
බොහෝ දෙනෙක් සමාජයට හිරිහැරයක් කරදරයක් වෙන විදිහට ජීවත් වෙනවා. ඉතින් මිනිස්සු හැටියට අපි හුඟක් හිතන්න ඕන. මේ මිනිසුන්ට අනිත් සතුන්ට නැති ලොකු සම්පතක් තිබෙනවා. ඒ සම්පත තමයි ප්‍රඥාව. නැත්තම් මොළය කියලා අපි කියනවා. දැන් විවිධ සතුන්ට විවිධ හැකියාවන් තියෙනවා. සමහර සතුන්ට ඉව තියෙනවා, සමහර අයට නිය තියෙනවා, අන් තියෙනවා. මිනිසුන්ට ඒවා නැහැ. නමුත් මිනිසා ඔය කොටෝම් වැඩි වටිනා දෙයක් තමයි ලැබිලා තියෙන ප්‍රඥාව. එහෙමනම් ඒ ප්‍රඥාවෙන් අපි ජීවත් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරන හොඳම ජීවිතය පඤ්ඤා ජීවින් ජීවිත මාහු සෙට්ටං. ප්‍රඥාවන්තව ජීවත් වීම තමයි ශ්‍රේෂ්ඨම ජීවත් වීම. ඊට වැඩි අය කියන්න දෙයක් නැහැ. එහෙමනම් අපේ ජීවිතය නුවණින් කළමනාකරණය කරගන්න ඕන. මෙන්න මේක නැවතත් හිතට ගන්න ජීවිතය නුවණින් කළමනාකරණය කරගන්න ඕන. මේ දෙන්නෙකුට එක විදිහක් ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. එක එක්කෙනාට තමන්ගේ වත් පොහසත්කම් හැකියාවන් මේවල විවිධයි. ඒ නිසා මේ කවුරුවත් කරනවට නෙමෙයි තමන්ම හිතලා තමන්ට ගැලපෙන ක්‍රමවේදයක් සකස් කරගන්න ඕන. ඒ අනුව ප්‍රධාන වශයෙන් මෙලව ජීවිතයේ අපි දුකක් කරදරයක් නැතුව ජීවත් වෙන්න අපි උත්සාහයෙන් ධෛර්යයෙන් වීරියෙන් කටයුතු කරලා තමන්ගේ ජීවිතය සුඛිත මුදිත කරගන්න ඕන. කාටවත් දොස් කියලා වැඩක් නැහැ. කාගේවත් දෙයක් උදුරා ගන්න කාටවත් ඊර්ෂ්‍යා කරන්න අවශ්‍ය නැහැ. මිනිසුන්ට හොඳ ප්‍රඥාවක් නුවණක් තියෙනවා, දෑත දෙපේ ලැබිලා තියෙනවා. මේවා අපි ප්‍රයෝජනෙට ගන්න ඕන. ගැටලුව තියෙන්නේ ප්‍රයෝජනෙට ගන්නෙ නැතිකමයි. ප්‍රයෝජනට ගන්නව නම් තමාගේ හැකියාව අනුව තමාගේ ජීවනෝපායක් සකස් කරගෙන උත්සාහයෙන් ධෛර්යයෙන් වීරියෙන් කටයුතු කරලා ඕනෑම කෙනෙකුට දියුණු වෙන්න පුළුවන්. කාලය තියෙනවා. දැන් අපි කාලේ අපතේ යවනවා. හුඟක් දෙනකොට වෙලා තියෙන්නේ ඒකයි. තමන් කාලේ අපතේ යවනවා, හරියාකාරව කළමනාකරණයක් නැහැ, වැඩක් කරන්නේ කාගේවත් දෙයකට ඊර්ෂ්‍යා කරනවා. හරියට අපිට කතා කර ඉන්න වෙලා තියෙනවානේ. ඒවට ඕන තරම් වෙලා තියෙනවා. දැන් මල ගෙදරක මඟුල් ගෙදරක කොච්චර අපි අනවශ්‍ය දේවල් කතා කරනවාද? වැඩ කරනවට වැඩිය අද හුඟක් දෙනෙක් කතා කරනවා. කතා කරලා අනිත් අයගේ දොස් කියන, අනිත් අයට විවේචනය කරනවා. ඉතින් ඒකෙන් වැඩක් නැහැ. ඒ අය තමයි සමාජයට අහිතකරව කටයුතු කරන්නේ. ඉතින් තමාගේ දියුණුව තමා සලසා ගන්න ඕනේ කියන අදිෂ්ඨාණයෙන් ධෛර්යයෙන් වීරියෙන් ඔය දසපාරමිතා කියලා තියෙන නිකන් නෙමෙයි. ඒවා අපේ ජීවිතයට අදාළ කරගන්න ඕනේ. ඒවා ප්‍රගුණ කරන්න ඕනේ. ඒවා වඳින්න පුදන්න තියෙන කරුණු නෙමෙයි. ක්‍රියාත්මක කරන්න තියෙන කරුණු. බුදුරජාණන් වහන්සේ තාරා සංකල්ප ලක්ෂ්‍ය මේ අපිට අවශ්‍ය ශක්තිය, ධෛර්ය, වීරිය හුරු කළා, පුරුදු කළා. ඉතින් අපිත් අද අලුත් පුරුදු ඇති කරගන්න ඕනේ. gedara කාලේ කොච්චර අපත යවනවාද? ඉතින් ඒ නිසා තමයි මිනිස්සු පීඩාවටපත් වෙන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන් අපි දැනගන්න ඕනේ gedara සතුටින් ජීවත් වෙන්න. වැඩිපුර කාලයක් අපි gedara ජීවත් වෙන්නේ සතුටින්. එකිනෙකා කෙරෙහි අඤ්ඤමඤ්ඤස්ස සගාරවා කියලා කියන. ඕනෝන් කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්තව කටයුතු කරන්න. මව්පියන් දූ දරුවන්, ස්වාමි භාර්යා ඕනෝන් අතර විශ්වාසය තියෙන්න ඕනේ. මේ සාකච්ඡාවේදී මුලින් කතා බහ කළා මේ අවිශ්වාසය පිළිබඳ අපි පඬිතුමාරු හුඟක් මතක් කළා. ඒ නිසා මේ සමාජයේ හිරිහැර පීඩා ගස්ඨන හුඟක් තිබෙන්නේ මේ අවිශ්වාසයේ පදනම් කරගෙන කලමනාකරණයක් නැතිකම නිසා. ආදරය කරුණාව නැතිකම නිසා. ඒ නිසා ගෙදරක පවුලක බැඳීම තියෙන ආදරය කරුණාව මුල් කරගෙන. ඒ නිසා ගෙදර සතුටින් ඉන්න. කාර්යාලයට ගියපම කාර්යාලයේ සතුටින් ඉන්න. එතකොට බස් එකේ යනවා නම් බස් එකේ සතුටින් ඉන්න. කරන වැඩක් සතුටින් කරන්න. එතකොට Tamanට වෙහෙසක් පීඩාවක් නැහැ. කරන කාර්ය සතුටින් කරන්න පුළුවන්. එහෙමනම් ඔබට මෙලොවද ජය ගන්න පුළුවන්. ඒ වගේම අපි මිය යන බව දැනගෙන පරලෝ ජීවිතයේ සපවත් කරගන්නත් ක්‍රියා කරන්න ඕන. ප්‍රධාන වශයෙන් manussකම අවබෝධ කරගන්න ඕන. ඔය මොනවා නැතත් අවම වශයෙන් මිනිසෙක් තුළ manussකම තියෙන්න ඕන. මිනිසා සමගියෙන් සමාදානෙන් හිතයිසේ භාවයෙන් කටයුතු කරන්න ඕන. එහෙම නැත්නම් තිරිසනුන්ගේ ගණයට වැටෙනවා. ඒ ගණයට වැටෙන්නේ නැතුව අපි මිනිස්සු හැටියට උසස් විදියට හිතලා කටයුතු කරනවා නම් අපේ මෙලොව ජීවිතේ පරිපූර්ණ ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්. තෘප්තිමත් ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්. එහෙම තෘප්තිමත් ජීවිතයක් ගත කරන කෙනා බුදුදහමෙන් පෝෂණය ලැබපු කෙනා කවදාවත් කාටවත් කරදරයක් වෙන්න ජීවත් වෙන්නේ නැහැ. එහෙමනම් පින්නතුනේ ඔබත්
කාටවත් කරදරයක් නැතිව තමන්ගේ ශක්තිය උපරිම හැටියට යොදාගෙන කාලයේ උපරිම හැටියට යොදාගෙන යහපත් වූ කාර්යයන් සිද්ධ කරගෙන ඔබේ ජීවිතේ මෙලවෙනොත් පරලොවෙනොත් සාර්ථක කරගන්න තෘප්තිමත් සැපදායි සුවදායි සුඛිතමත් ජීවිතයක් ගත කරන්න ඔබ අදිෂ්ඨාන කරගන්නවා නම් ඔබ ලබාපු මිනිස් ජීවිතයෙන් ප්‍රයෝජනයක් ලබාපු කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබට අපි සුබ පතනවා ආශිර්වාද කරනවා තෙරුවන් සරණින් වගේම බුදුදහමේ සද්ධර්මයෙන් ප්‍රයෝජන ලබාගෙන පෝෂණය ලබාගෙන ඔබේ ජීවිතය සවිමත් කරගන්න බුදුදහම ශක්තියක් කරගන්න කියන එක ඉල්ලීමක් කරනවා. බොහොම පින් අපේ හඳුරුනේ. පහුගිය පොහොය දවසේදී මේ ස්ථානයේම අමාදහර පුණ්‍යවන්ත වැඩසටහනට පැමිණි වේලාවේ අප තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ සියඹලා ගස්වැව කියන ගමට ගියා ස්වර්ණවාහිනී සත්කාරයක් වෙනුවෙන්ම. ඒ ගමේ තියෙන කෙත්තාරාම පන්සල තමයි අපට අවශ්‍ය කරන සත්කාරය සූදානම් කළ තිබුණේ අපේ හඳුරුනේ. ඒ පන්සලේ ඉන්නේ බණ්ඩාරවැල සංවර කියලා ස්වාමීන් වහන්සේ නමක්. වචනේ පරිසමාපිතාර්ථයෙන්ම අතිශයින්ම සංවර සහ සමාජශීලී ගමට යහ දැක්මක් හඳුන්වා දෙන ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ ගමේ ඉන්න හැම දරුවෙකුගේම දක්ෂතා ගැන ඉතා හොඳින් දන්නවා. එක්තරා දරුවෙක්ව මට හඳුන්වා දුන්නා මේ චිත්‍රවලට මේ පුතා හරි දක්ෂයි. ඉස්කෝලේ චිත්‍රවලින් දිනන්නේ මේ දරුවා කියලා. ඒ පුතාගේ නම සිතිජ කෞශල්‍ය කුමාර. පුතා 2 වසරේ ඉන්නේ. අපේ හඳුරු මං චිත්‍රයක් පුතාගෙන ඉල්ලා ගත්තා පෙන්නන්න. මට ඒක ගේන්න බැරි වුණත් පොඩි දරුවෙකුට පොරොන්දුවක් දුන්නාම ඉටු කළ යුතු නිසාම මං සිතිජ කෞශල්‍ය පුතාගේ වටිනාකම ගැන කිව්වා. හැබැයි අවාසනාවට පහුගිය දවසකේ පන්සල ගැන අහන ලැබුණ අපේ හඳුරන්නේ අර ඇතිවෙච්ච මහා සුලසුලගෙන් පන්සලේ වහලේ ආවාසේ කඩාගෙන ගිහිල්ලා. ඒ හින්දා මේ වෙලාවේ මේ පැත්තේ ඉන්න දානපති මහත්වරුන්ට මතක් කරනවා ඒ කාරණාවත්. සීමලගසව කෙත්තාරාම පන්සල ගමට මහා වටිනා තැනක්. නමුත් ගම දුප්පත් නිසා වටිනා දෙයක් පන්සල වෙනුවෙන් කරන්න අපහසුයි. නමුත් ඔබට ඒ පින්කමට උනත් දායක වන්නට පුළුවන්. අපේ හාමුදුරන් වහන්සේ වෙත යමුවද්දී අපේ හාමුදුරනේ මේ පුංචි දියණියක් ඔබ වහන්සේ දකින්නට ඇති මෙතනට යොමු කළා මෙන්න මේ කවිපන්ති. හැබැයි මේක අතිශයින් අනුවේදනීයයි. ඒ නිසා මා ඒ දුවට කීවා දුවගේ අවසරය පිටම 9න් භාගයක් පමණක් කියන්නම්. එතකොට දුවට දුවගේ පියාට තමයි මේ කවි ටික ඇහෙන්න අවශ්‍ය කරන්නේ. දුවගේ පාසලේ නමයි වසරයි ඔක්කොම තියෙනවා. මම ඒවා නවත්වලා තරුෂි සුලක්කනා කියලා විතරක් කියන්නම්. දුව අතරගිය පියතුමාට තනි වූ දියණියගෙන් කියලා මේ කවිපන්තිය තෝරා ගන්න හේතුව එවන් පියවරුන් බලා සිටිනවා නම් හදවතේ ලතෙත් බවක් දශමයක් හෝ ඇති වේවා කියා ප්‍රාර්ථනා කරමින් තමයි මේ කවිපන්තිය කියන්නේ. මේ දුවගේ දුක සොම්නස සතුට නිවසක ඉරි තලාතියේ අම්මා ඉකි බිඳී මුල්ලක දිවාරයේ කොන්වෙයි ඔබේ දූ දරුවන් සමාජයේ බොන්නේ මොකද මිය යන්නට අකාලයේ ලොල් වී නොසිට මින් මතුවට සුරාවට ඇල්මෙන් යහපතට පෙන්වා සිනාකට පැල්පත තුලට ගොඩ වැදුනොත් පියා හෙට මල් පිබිදුනා මෙනි අප හැම දෙනාහට කෑදර කමින් රහ මෙරගෙන එන්න එපා ගේ දොර බඩු මුට්ටු සිඳ බිඳ ලන්න එපා දූ දරුවන්ට නව නින්දා දෙන්න එපා ආදර අපච්චි අප වෙත එන්න එපා අම්මා සඳකි මගේ හදවත කළ එකලු අයියා දෙවිඳු මෙනි මගේ සිත සනසාලු අපි තුන් දෙනා ගෙවනා දිවි හරි සැපලු මගේ අදිතනයි යලි මේ ලෙස නොම වේලු තාත්තා ගැන අර අපේ හාමුදුරු කිව්වාසේ ආදරෙන් බලන්නට අවැසි වයසේ දරුවන්ට මේ විදිහට බලන්නට සිටීම මොනතරම් ඛේද වාචකයක්ද. ඒ සියල් දුක් පිරිපත ඉක්මනටම සිඳී ඒ දියණියට පවුලට සැනසීම ලැබෙන්නට පතමින් අපේ හාමුදුරනේ සමාජ උපදේශන පිළිබඳ මනා ඇසක් ඇති ඔබ වහන්සේ වෙත යොමු වෙනවා මේ සියල් කාරණාවල සමාප්තිය සටහන් කරන්නට. හරේන්ද්‍ර මෙත්තමනි අපේ අද අරමුණ බලාපොරොත්තු වුණේ පින්වත් ඔබට ඔබ නිවසේ රැඳී සිටියත් අප අවට දහස් ගණනින් එක්රොක් වුණත් රටක රාජ්‍යක හිටියත් එක දෙයක් ඔබට හුරු කරන්න. ඒ තමයි මේ යහපත් දේ හොඳ දේ ඔබ අතරින් ඇතැම් විට සිදුවෙන්නේ බොහොම අඩුවෙන්. ඒක තමයි මිනිස් ගතිය.
නරක වැරැද්ද පුරුදු කරන්න උවමනා නැහැ. මවට වඳින්න පුරුදු කළ යුතුයි. හැබැයි ගහන්න බනින්න පුරුදු කළ යුතු නැහැ. එබැවින් හොඳ සිදුවන්නේ බොහොම අඩුවෙන්. හැබැයි බුදුහාමුදුරු දේශනා කොට වදාළේ හැම මොහොතක්ම හොඳම කරන්න, පින්ම කරන්න, කුසල්ම වඩන්න. හැබැයි ඒ දේ සටහන් කරගන්න පුළුවන් නම් කොච්චර වටිනවද කියන එක තමයි අද මතු කරන. අපි දුටුගැමුණු මහරජතුමාණන්ට මතක ශක්තිය හොඳට තිබුණා. දුටුගැමුණු මහරජතුමා ශිල්ප ශාස්ත්‍රයේ කැලපැමිණි පුජ්‍යලෙක්. ඒ නිසා ඔහු ද්වන්ද යුද්ධයකින් ජයග්‍රහණය කරනවා. හැබැයි එතුමා ලියන එක නැවැත්තුවේ නෑ. සටහන් තැබුවා. කරන හැම පින්කමක්ම සටහන් කළා. මගේ අම්මා තාත්තා එකක් එම සටහන බණ පොතක් වෙනවා. එතකොට අටමහා කුසල් වලට අයිති වෙනවා. තව එකක් ඒ පින්පොත ඓතිහාසික සටහනක් බවට පත් වෙනවා. හැම එකක්ම එම ත්‍රිකාලික වෙන්නේ නැහැ. අපි මෙතුමනි මේ අප ගිහි කාල පාසල් දිවියේ ඔය සමරු පොත් සටහන් තබා ගත්තා. හැබැයි මම පාසලෙන් අයින් වෙනකොට පැවිදි වෙන්න එන්න මිශ්‍ර පාසලක් වූ නිසා බොහෝ දෙනා ඒ සටහන් තැබුවා. හැබැයි මහණ වුණාම මට ඒක කාටවත් පෙන්වන්න බෑ. ඊළඟට මම විශ්වවිද්‍යාලයට ඇතුල් වුණා. විශ්වවිද්‍යාලයේදී මම නොයිකුත් සටහන් මා තැබුවා මගේ දින පොත්වල. හැබැයි ඒක අවදියක් වෙනකොට මට මගේ පොත්වල තියෙන සියලු පිටු කඩන්න ඕන වුණා. කඩන්න සිදු වුණා. වැරදිලාවත් මේ පොත් දැක්කනම් මම අනිවාර්යයෙන්ම ටයර් සෑයක. අනිවාර්යයෙන්ම මම මෙතන නැහැ. ඒ නිසා මට ඒ තීපු කොච්චර වටිනා සිදුවීම් වුණත් මා ගියපු තැන් සහභාගී වෙච්ච දේවල් හම්බ වෙච්ච පුජ්‍යලයෝ ඔක්කොම ඉරලා දාන්න සිද්ධ වුණා. අන්තිමේදී ඉතුරු වෙනනම් ඉතුරුනේ බණක් තිබිච්ච තැනක කොල කෑල්ල විතර. අද දින පොත් පෙන්වන්න පුළුවන්. එතකොට මට මේ සටහන් වලින් පළක් උනේ නේ. මක් නිසාද? පින් පොතක්සේ නොවුන නිසා. ඒව තව කෙනෙකුට හසු වුණා නම් මොහු විප්ලවවාදී. එහෙම නැත්නම් මොහු මේ වගේ සම්බන්ධයක් තිබිච්ච කෙනෙක්. එහෙම නැත්නම් මේ පුජ්‍යලයා මේ පේන්නේ නැද්ද ආව ගිය තැන්. ඊළඟට අර මුදල ආර්ථිකය අපි සටහන් තබනවා. හැබැයි ඒ ටික එකතු වුණාමත් අන්තිමේ බුදු අම්මේ කීයක් නම් හම්බ කරලාද ඒත් සතයක් ඉතුරු වෙන්නේ නැහැ. මොකක් හරි මේ ගෙදර භූමි දෝෂයක්ද කොහෙද නැත්තම් මහ ඒක බොන හින්දා තමයි කියලා ඔය පැත්තට සිතුවිලි ඇගෙනකොට මේ පින්පොතේ අරමුණ නැති වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මගේ හැම සත්පුරුෂයෙක් එක්ම මගේ පින්වත අපේ ස්වාමින් වහන්සේලාගේ පින්පොත් ගත්තම හරි පුදුමයි. මඩිගේ පඤ්ඤාසීය මහානායක ස්වාමීන් වහන්සේ. ඒ විතරක් නෙමෙයි අපේ ගංගොඩවිල සෝමහාමුදුරන්ගේ පින්පොත. අපේ පානදුරේ අරියදම්ම හාමුදුරන්ගේ පින්පොත. මගේ පින්වත අපි පෞද්ගලිකයේ චරිතත් එක්ක බැඳිච්ච නිසා උන් වහන්සේලාට මහ ජවයක් වුණා. ඒ වගේම අප තබන සටහන් අපටම විටක කියුවාම දෙවියනේ තව කරා මදි කියලා හිතෙනවා. තව මදි කියලා හිතෙනවා. අම්මපච්චි අපි ගිහිල්ලා අපේ ජයශ්‍රීමා බෝහාමුදුර බුද්ධ ගයාවේ අපි ඒක ඉන්නකොට අර ගල් ලෑලි වගේ පෝරු අල්ලලා තියෙනවා වටේට. ඒවායේ සිංහල දේශයෙන් ගියපු මිනිසුන්ගේ මගේ පින්වත්නි නම් ගොත් 60 70ක සටහන් තිබෙනවා. එතකොට ඒ නම අර මේක සටහන් වුණා කළ පින්කමක නමක් හැටියට. ඒකත් අද අපිට පින්පොතක්සේ ඒ නම් කියවෙනවා. අනිත් පසින් බලන්න එතන මහ පින්කමක් නෙමෙයි. නමුත් අපේ රටෙන් අරන් ගියපු අර කළුගල් පුවරු ටික අපේ රෝස තිරුවානා නිදියෙන් අරන් ගිහිල්ලා සකස් කරපු ඉන්දියාවේ තාජ් මහල් මන්දිරයට ගතපුදී ඉතිහාසයක සටහනක්. නමුත් පින්සිතුවිල්ලෙන් අපි ගිහිල්ලා ආඩම්බරව ශක්තිමත් වෙනවා. නීරුතුමාණන් සටහන් ටිකක් තැබුවා. පින්පොතක්ම නෙමෙයි. නමුත් ඓතිහාසික මහ කෘතියක් බවට පත් වුණා. තැබූ සටහන
රාජ මහාමාත්‍යන්ගේ වැඩපිළිවෙල මගේ පින්වත්නි මහා වංශයක් බවට පත් වුණා. එදා පටන් ගත්තේ පින්පතක්ෂේ අපේ රටේ හිටපු භික්ෂුණීන් වහන්සේලා. ඒ තමයි දීප වංශය. එතුමියන්ලා නිකන් හිටියේ නෑ. තැබුව සටහන් පින්කම් වල මේ රජු මේක කළා, මේ රජු මේක කළා. මහා වංශයට මුල බවට පත් වුණා. මහා වංශයේ පින්පත සකස් කළා. මේ පින්කම් මේ රජු ඒක අද ඓතිහාසිකය හොයන ඓතිහාසික මහා කෘතීන් බවට පත් වුණා. කරගත්ත පින්කම් මාලාවක් හැටියට මගේ පින්වත්නි පූජාවලියට සටහන් වෙනවා. එහෙම නැත්නම් මේ විදිහට විය යුතුයි කියලා. මේ සිදුවෙන දේ ඒ තුලින් මහා ධර්ම ග්‍රන්ථ බණ කෘති අපිට මහා පින්පත අමා වතුර අතට ගත්තම බුත්සරණ අතට ගත්තම පූජාවලිය අතට අරගත්තම මේ මහා දාගෙබ් වහන්සේ කොහොමද ඉදි කළේ කියන එක තූප වංශ කෘතිය අතට ගත්තම රත්තරන් අම්මා පච්චි අපිට තියෙන පින්පොත්වල බලය ඇයි දෙයියනේ ඔබ මේක කරන්නේ නැත්තේ? ඒ නිසා ඔබ හැදූ ධාතු මන්දිරය පින්පොතේ සටහන් කරන්න. කළු ගලේ ඉඳලා සටහන් කරන්න. මුල් පටන් ගැනීම ඉඳලා සටහන් කරන්න. දුන්න සාංගික දාණය මං කොහොමද ඒක එකතු කරේ? කෝප්ප 12 එකතු කරගෙන, පිඟන් 12 එකතු කරගෙන, දෙන සල්ලි ටික එකතු කරගෙන හිටපු ගමන් පොඩි කෙල්ලගේ පුංචි එකාට පැපොල ගස් ලැබු කියලා. එහෙම නැත්නම් සරම්ප වෙනත් මොකක් හරි රෝගයක් ඩෙන්ගු හැදෙනවා. ඒකට වීදන් වුණා. ආයෙත් එකතු කළා. ලොකු එකා බීලාවිල්ල ඒක ඉස්සුවා. ආයෙත් එකතු කළා. බොහොම අමාරුවෙන් මම මේ පින්කම කළේ. ඒ ධෛර්යය එනකොට වීරියත් එක්ක අපිට තේරෙනවා රත්තරන් අම්මේ අපි පින් කරගන්න හැටි. ඒ නිසා කී වතාවක් නම් ගිලා බැස්සයි කියනවාද අපේ දාගෙබ් වහන්සේ. ඒ හරියට පොළව තැළුවා. එහෙම තලලයි අදත් මේ නොසිතන විදියට රුවන්වැලි මහා සෑ හාමුදුරු ඉදි කළේ. ඒ පින්පොත අදා කියවලා දෙව්ලොව ගියා. අපේ මතක් වෙන පෞසිතුවිලි බැහැර කරගන්න ඔබ කළ හොඳ දේ ලකුණු කරගෙන ඇසෙන්න කියවන්න කියන්න මැරෙන මොහොතේ අඬන්න නම් එපා කියන්න. එතකොට ඉක්මනින්ම මම මැරෙනවා කියලා හිතනොත් අපායේ පැත්තටම යයි. ඒ නිසා සාදු කිව්වත් තෘෂ්ණාව දුරු කරන එක ලේසි දෙයක් නෙවෙයි. මට මතකයි අන්තිම මොහොතේ ඉන්න අප්පච්චියෙකුට එතුමා පුංචි ව්‍යාපාරිකයෙක් එතුමට පොඩි කඩ කෑල්ලක් එහෙම තිබුණා ළමයි 3 දෙනයි නෝනයි ඒ ඉන්න අතරේ ඒ අයට මම හාමුදුරුවන්ට තියෙන භයානකම බණ අපේ හරේන්ද්‍ර මෙතුමනි අවසාන බණ අන්තිම මොහොතේ කියන බණ. ඉතින් ඒකෙදි මොන හරි කියවුනොත් හොඳ නැහැ. එක්ක ආසාව ඇති වෙනවා එක්ක මැරෙන්න යනවා. බේත් ටික ගහලා මැරුණොත් එහෙම මාව ඉවරයි. ඒ නිසා ආදරෙන් කියාගෙන යනකොට එකපාරටම මේ තාත්තා කියන්නේ කුමක්ද? අපේ සියලු දෙනා ඥාතීන්ට අඬ ගහලා අවසානයේ අහන්නේ උඹලා ඔක්කොම මෙතන ඉන්නවා කඩේ කවුද කියලා. ඒ නිසා අපි යන ගමනේ පින්පොතේ වටිනාකම ඔබට තේරෙයි. ඔබ හැම දෙනාටම මේ පින්කමත් මහ පුණ්‍ය කර්මයක් පින්පොතක් බවටම පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේ දිනමගේම පින්පොත් පුරවා ගන්නටත් අද මේ සිදු කළ මහා පින්කම හේතුවක් වන්න කියලා අපි ඔබ වහන්සේ වෙත පුණ්‍යානුමෝදනා කර සිටිනවා. අපේ හාමුදුරන් වහන්සේ දොඩම්පහළ රාහුල හාමුදුරන් වහන්සේත් ඒ වගේම අපේ හාමුදුරන් වහන්සේ නාරම්පනාවේ නන්දරතන හාමුදුරන් වහන්සේත් මේ හාමුදුරන් වහන්සේ දෙනමටම අපේ ගෞරවයේ සාධුනාදයක් බවට පත්කොට අපි පුද කොට සිටිමු. අද අමාදාර දහම් සභාව සමාප්තියට පත් කරන්නට කල් එළඹ තිබෙනවා. අප මේ රැඳී සිටින සහ අප මේ netin දකිමින් සතුටු වන රුවන්මැලි සෑරදුන් වහන්සේ භාරකාර ස්වාමීන් වහන්සේ පල්ලේගම හේමරතන හාමුදුරන් වහන්සේ වෙත අපේ ගරු සත්කාරමේ මොහොතේදී පුද කර සිටිනට අමතක කරන්නේ නැහැ. උන්වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම අප වෙත ලැබෙන බව අප සිහිපත් කරනවා. යලිත් අප දහවල් 12:30ට අමාදාර යුගාසන කාව්‍යමය ධර්ම දේශනාව ඔබට ඉදිරිපත් කරන්නටයි මුණ ගැහෙන්නේ. අප පින් රැස් කරන්න කියන කරුණ සිහිපත් කරද්දී ඔබ හොඳින් අසා ඇති ගීයක මුල් කොටසක පදපේලී පමණක් යලි සිහිපත් කිරීමක් සිද්ධ කරන්නම්. ඔබ අසා ඇති ගඟට කපන ඉනි ගඟදිය රැගෙන යති සැපට වැඩුණු කය පොළොවට දිරා යති අපට නොවේ බඹුටත් මරු ළඟා වෙති පිනට දුන්නු දේ පමණක් ඉතිරි වෙති. ඒ නිසා ඉතුරු වන දේම කරන්න පිම්ම කරන්න ඔබට යහපතක්ම වන්නට ප්‍රාර්ථනා කරනවා.